power energy and electric appliances කියන පාඩමෙන් අපි මුලින්ම කතා කළා power output of an electric appliance එකක power output එක. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් the energy consumed in a unit time. මොකද consume කරපු energy එකම තමයි power output එක විදිහට යන්නේ. එතකොට මේ දෙක සමානයි. කොච්චර ප්‍රමාණයක් consume කළාද කොච්චර ප්‍රමාණයක් මේකෙන් energy එක විදිහට එළියට ගියාද. මොකද එතකොට ගත්ත ප්‍රමාණය වෙන්න ඕනේ එළියට ගියේ. එතකොට power කියන එක අපි හෙව්වා. power කියන එක හොයන්න පාවිච්චි කළේ P equals VI කියන equation එක. P equals VI. power equals voltage to current. voltage into current. ඊට පස්සේ power වල unit එක අපිට watt වලින් හම්බුණා. watts W වගේ. මේ විදිහට අපි ගණන් හදුවා. ඊට පස්සේ අපි කතා කළා electric energy consumed by electric appliances. right? power කියලා කියන්නේ කලින් මාතෘකාවේදී අපි power කියලා කතා කළේ power is the work done in a unit time. මෙතෙන්දී unit time කියන වචනේ තිබ්බනේ. unit time එකකදී කොච්චර power එකක් use කරාද එහෙම නැත්නම් කොච්චර energy එකක් එළියට ගියාද කියන එක තමයි මෙතෙන්දී කිව්වේ. හැබැයි මෙතෙන්දී අපි බලන්නේ electric energy consumed by electric appliances. අපි මේක පැයක් පාවිච්චි කරන වෙන්න පුළුවන්. පැය දෙකක් පාවිච්චි කරන වෙන්න පුළුවන්. පැය තුනක් වෙන්න පුළුවන්. විනාඩි 5ක් වෙන්න පුළුවන්. ඒ පාවිච්චි කරන ටයිම් එකත් එක්ක කොච්චර එනර්ජි එකක් මේ ඔබ්ජෙක්ට් එකෙන් මේ ඩිවයිස් එකකින් යූස් කරනවද කියලා තමයි ඔය දෙන්නේ බැලුවේ. එතකොට ඒකට අපි පාවිච්චි කළා E equals PT කියන ඉක්වේෂන් එක. E equals PT කියන එකේ energy equals power into time කියන එකයි මේ කියලා තියෙන්නේ. energy equals power into time. දැන් power එක අපි කලින් හොයාගත්තනේ. power එක හොයන්න නම් අපි VI P equals VI කියන ඉක්වේෂන් එක පාවිච්චි කරමු. එතකොට මෙන්න මේ P අකුර වෙනුවට අපිට VI කියලා ලියන්නත් පුළුවන්. P අකුර වෙනුවට VI කියලා ලියන්නත් පුළුවන්. එතකොට E equals VIT විදිහට අපිට මේ ඉක්වේෂන් එක expand කරලා කතා කරන්නත් පුළුවන්. right? එතකොට මෙතනදි කරේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න. මෙතන තිබුණේ E equals PT කියලා. P වෙනුවට අපි VI ලියුවා. y P is equal to VI. කලින් කතා කළානේ P equals VI කියලා. ඒ විදිහට අපි මෙතන ගත්තා. මේක එනර්ජි එක අපිට joules වලින් තමයි හම්බුනේ. එනර්ජි equals joules වලින් එන නම්බර් එකක් විදිහට තමයි ආන්සර් එක හම්බුනේ. ඊට පස්සේ efficiency of electric appliance and conserving power. මොකක්hari device එකකින් power එක consume කරද්දී මොකක්hari device එකකින් energy එක use කරද්දී අපි ඒකේ efficiency එක ගැන බලනවා. efficiency එක බලනවා මොකද හේතුව energy ගොඩාක් use කරලා output එක අපිට පොඩ්ඩක් නම් දෙන්නේ. energy ගොඩාක් use කරලා output එක ටිකයි යන් දෙන්නේ. ඒ device එකෙන් අපිට වැඩක් නැහැ. ඒකින්ද මේකේ efficiency එක සිංහලෙන් කියනවා කාර්යක්ෂමතාවය කියලා. ඒව නම් දැනගන්න ඕනේ නැහැ. efficiency එක ගැන ගොඩක් වැදගත්. මෙතන පෙන්වලා තියෙනවා filament bulb එකක power usage එක 60 watt. watt 60ක් use කරනවා. ඊට පස්සේ fluorescent tube කියලා කියන්නේ tube light කියන එකෙන් 22 watt තමයි use කරන්නේ. CFL bulb එකක් ගත්තොත් 11 to 13 වගේ. LED bulb එකක් ගත්තොත් එහෙම 6 to 8 වගේ පොඩි watt ගානක් තමයි use කරන්නේ. දැන් එතකොට ඔයාලට පේනවා filament bulb එකක් use කරනවට වඩා හොඳයි LED bulb එකක් use කරන එක. අපේ electric bill එක පැත්තෙන් ගත්තත් හොඳයි, environment එක පැත්තෙන් ගත්තත් හොඳයි. government එක පැත්තෙන් මිනිස්සුන්ව මේ විදිහට motivate කරන එක හොඳයි. මොකද මේ වගේ දේවල් use කරන්නේ. මොකද ඔයාගේ ගෙදර කරන්ට් එක ගොඩක් යූස් වෙන්නේ නැහැ කියන්නේ ගවර්න්මන්ට් එකට ගොඩක් කරන්ට් එක හදන්න ඕන නැහැ කියන්නේ. ගවර්න්මන්ට් එකෙන් කරන්ට් එක හදන්නේ එක්ක ගල් අඟුරු පුච්චලා, දැන් ඩීසල් පුච්චලා ඒ වගේ වැඩක් කරලා නේ හදන්නේ. ඒකට ඒක එන්වයරන්මන්ට් එකටත් හොඳයි. right. ඊට පස්සේ අපිට තියෙනවා home electric circuits ගැන කතා කරා. home electric circuit ගැන කතා කරන්නේ. මම ගියා මේකෙදි පොඩ්ඩක් කර බලලා එන්න කියලා distribution box කියන එක ground connection එක ගෙදර කොහොමද ගහලා තියෙන්නේ ඔන්නම ටිකක් බලන්නයි කියලා කිව්වා.
මම මේක ඔයාලට ඩයග්‍රෑම් එකකින් එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ගෙදර. රයිට්. හරි අපි දැන් බලන්න යන්නේ කොහේ හරි තැනක තියෙන ඉලෙක්ට්‍රික් පවර් ප්ලාන්ට් එකක ඉඳලා. කොහේ හරි තැනක තියෙන ඉලෙක්ට්‍රික් පවර් ප්ලාන්ට් එකක ඉඳලා ඔයාගේ ගෙදරට වෙනකන් කොහොමද කරන්ට් එක එන්නේ කියන process එක තමයි බලන්න යන්නේ. right. පවර් ප්ලාන්ට් එකක් කියනකොට ඒක ඩීසල් පවර් ප්ලාන්ට් එකක් වෙන්න පුළුවන්. ගල්ලංගුරු කෝල් පවර් ප්ලාන්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක් වෙන්න පුළුවන්, වින්ඩ් පවර් ප්ලාන්ට් එකක් වෙන්න පුළුවන්. පවර් එක ජෙනරේට් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ලංකාවෙත් අපි ගොඩක් ක්‍රම වලට පවර් එක ජෙනරේට් කරනවා. ලංකාවේ ප්‍රධානම විදිහට පවර් එක ජෙනරේට් කරන්නේ ඔය කැරලිතිස්ස ඩීසල් නොරොච්චෝලේ ගල්ලංගුරු ඊට පස්සේ කුකුලේ ගඟ හයිඩ්‍රෝ පවර්. ඒ වගේ තමයි ලොකු ප්‍රමාණයක් එන්නේ. ලංකාවේ ලොකු ප්‍රමාණයක් දෙන්නේ ඩීසල් and coal ගල්ලංගුරු වලින් තමයි එන්නේ. හයිඩ්‍රෝ පවර් වලින් හැම ලොකුවට එන්නේ නැහැ. ඊට අමතරව හම්බන්තොට පැත්තේ එහෙම යනකොට ඔයා දැකලා ඇති වින්ඩ් පවර් ප්ලාන්ට්ස් තියෙනවා. තටු කරගෙන ඒවා ගහලා තියෙන්නේ. ඒ වින්ඩ් පවර් ප්ලාන්ට්ස්. හුළඟ පාවිච්චි කරලා පවර් එක ජෙනරේට් කරන තැන්. එතකොට මොකක් හරි ක්‍රමයකට පවර් එක හැදුවට පස්සේ මොකක් හරි ක්‍රමයකට පවර් එක හදනවා මෙතන. මම මේක ලේබල් කරන්නම්කෝ පවර් ප්ලාන්ට් කියලා. ක්‍රමයක් කරලා පවර් එක මෙතන ජෙනරේට් කරනවා. ජෙනරේට් කරාට පස්සේ ඊළඟට තියෙනවා මේක ඊළඟට අරගෙන යනවා ට්‍රාන්ස්ෆෝමර් එකකට. ඊළඟට මේක අරගෙන යනවා ට්‍රාන්ස්ෆෝමර් එකකට. ට්‍රාන්ස්ෆෝමර් එකකට පුළුවන් වෝල්ටේජ් එක වැඩි කරන්න එහෙම නැත්නම් වෝල්ටේජ් එක අඩු කරන්න. ඔය ක්‍රම දෙක ඔය දෙකම ට්‍රාන්ස්ෆෝමර් එකකට කරන්න පුළුවන්. වෝල්ටේජ් එක වැඩි කරනවා නම් මොකක් හරි ට්‍රාන්ස්ෆෝමර් එකකින් අපි එකට කියනවා ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්ස්. දැන් එතකොට මේ පවර් ප්ලාන්ට් එකක් ළඟ තියෙන ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. පවර් ප්ලාන්ට් එකක් ළඟ තියෙන ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒකට හේතුව මම ඊගාවට විස්තර කරනවා. ඒ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් මෙතන තියෙන්නේ කියලා. එතකොට මම කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මොකද්ද කරන්නේ? වෝල්ටේජ් එක ට්‍රාන්ස්ෆෝමර් එකකට පුළුවන් වෝල්ටේජ් එක ඉන්ක්‍රීස් කරන්න. වෝල්ටේජ් එක වැඩි කරන්න පුළුවන්. වෝල්ටේජ් එක වැඩි කරන්න. දැන් එතකොට මේ පවර් ප්ලාන්ට් එකෙන් ජෙනරේට් කරන එනර්ජි එක නැත්නම් අපි දන්න වචනෙන් කිව්වොත් එහෙනම් පවර් ප්ලාන්ට් එකෙන් හදන කරන්ට් එක ගෙනියනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එකට වෙනකම්. මම මෙහෙම වයස් දෙකකින් අඳින්නම්කෝ. ඒ විදිහට පවර් ප්ලාන්ට් එකේ ඉඳලා මේ ට්‍රාන්ස්ෆෝමර් එකට අරගෙන යනවා. ඔය ට්‍රාන්ස්ෆෝමර්ස් දැකලා තියෙනවා. පාරේ යනකොට තියෙන්නේ අර ලයිට් කනෝල හයි කරලා පෙට්ටි වගේ. ඒක තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියන්නේ. දැන් මේක මේ පවර් ප්ලාන්ට් එක ඇතුළෙම තියෙන එකක්. පවර් ප්ලාන්ට් එක ළඟම තියෙන එකක්. මේක සාමාන්‍යයෙන් ආට පාරදී එහෙම දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ ට්‍රාන්ස්ෆෝමර් ස්ටෙප් අප් එකක් අපිට පේන්නේ නැහැ. ඔක තියෙන්නේ පවර් ප්ලාන්ට් එක තියෙන තැනම. ඒක අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් මේක ස්ටෙප් අප් කරනවා. ඒ කියන්නේ මෙයාගේ වෝල්ටේජ් එක වැඩි කරනවා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් 33000කට විතර. අද දැකලා ඇති මේ අර ලොකු ලයිට් කනවල ගහලා තියෙනවා ඩේන්ජර් කියලා බෝඩ් එකක් ගහලා ඒකේ කියලා තියෙනවා මේ 33000 වෝල්ට්ස් මේකේ තියෙනවා. ලොකු වෝල්ටේජ් එකක් මේකේ තියෙනවා. එතකොට අන්න ඒ වගේ ලොකු වෝල්ටේජ් එකකට මේකේ වෝල්ටේජ් එක ඉන්ක්‍රීස් කරනවා. ඉන්ක්‍රීස් කරලා ඊට පස්සේ මේක ලයිට් කණු දෙකේ පාර දෙකේ ගේන්න පටන් ගන්නවා.
මේ જાතිය ලයිට් කණු එයා දැකලා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් මෙන්න මේ හැඩේ තියෙන ලයිට් කණු. මේ වගේ ලොකු කණු එයා දැකලා ඇති. මෙහෙම වයස් 3ක් යනවා. ඔහොම අර එකම ලයින් එකේ තියෙන විදිහට වයස් 3ක් යන්නේ. ඒකේ අnder රෙක්ටර් සැටිස් නෑමරම වෙන විදිහකට අඳින්නවා. මොන ඔය විදිහට යන ලොකු ලයිට් කණු දැකලා තියෙනවා. මෙන්න මේ වගේ තමයි මේ ලොකු වෝල්ටේජ් එක අරගෙන යන්නේ. දැන් ඊට පස්සේ මේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකකින් මේ ලොකු ලයිට් කණු වලට මේ කරන්ට් එක එනවා. ඊට පස්සේ මේ ලොකු ලයිට් කණු දෙකේ තමයි මේවා අරගෙන යන්නේ ගොඩාක් දුර. ගොඩාක් දුරට මේක අරගෙන යන්න ඕන හින්දා තමයි මේවා පාවිච්චි කරන්නේ. දැන් මෙතනින් අපි මේක ස්ටෙප් අප් කරලා ගත්තනේ. power plant එකෙන් ජෙනරේට් වෙලා ආපු කරන්ට් එක ස්ටෙප් අප් කළා. It means voltage has increased to 33,000, about 33,000. This can be different. මේක වෙනස් වෙන්න පුළුවන්. country එකෙන් country එකට වෙනස් වෙන්න පුළුවන්. division එකෙන් division එකට වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට in Sri Lanka the voltage is 33,000. අහම තමයි යන්නේ. step up transform එකකින් මේක 33,000 වලට convert කරලා step up කරලා මේ ලොකු light කණු දිගේ අරගෙන යනවා. මේ විදිහට 33,000 වලට step up කරන්න හේතුව තමයි මේ විදිහට step up කරලා ගන්නේ නැතුව පොඩි voltage එකක් මේකේ තිබුණා නම් පොඩි voltage එකක් තිබ්බනම් the energy can be lost with the distance. energy එක lost වෙන්න පුළුවන් distance එකත් එක්ක. මොකද ඔයාගේ ගෙදර තියෙන්නේ කොළඹ, power plant එක තියෙන්නේ නොරොච්චෝලි, එහෙම නැත්නම් කුකුලේගම වගේ ගොඩාක් දුර තැනක තියෙන කිලෝමීටර් 1000 ගණන් දුර තැනක තියෙනවා වෙන්න පුළුවන්. දැන් ලංකාව වගේ නම් පොඩි රටක් නේ. ඉන්දියාවේ ගත්තොත් එහෙම කිලෝමීටර් 1000 ගණන් කරන්ට් එක අරගෙන යනවා. එතකොට පොඩි වෝල්ටේජ් එකක් තියාගෙන කරන්ට් එක අරගෙන යන්න ගියොත් එහෙම ලොකු ඩිස්ටන්ස් එකක් කරන්ට් එක එන්නම ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. අඩු වෙලා අන්තිමට ඩෙස්ටිනේෂන් එකට යනකොට මුකුත් නැහැ වයර් එකේ, නිකන් වයර් එක විතරයි. එහෙම වෙන්න පුළුවන් මේක පොඩි වෝල්ටේජ් එකක් නම් තිබ්බේ මෙතන. හැබැයි මෙතන තියෙන්නේ 33,000 වගේ ලොකු වෝල්ටේජ් එකක්. එහෙම වුණාට පස්සේ මේක ගොඩාක් දුරට අරගෙන යන්න පුළුවන් වයස් දිගේ. ඒකින්ද තමයි 33,000 වලට මේක ස්ටෙප් අප් කළේ. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක use කරලා. Transformer is a device which we use to change the voltage. voltage එක change කරන්න පාවිච්චි කරන device එකකට තමයි අපි කියන්නේ transformer එකක් කියලා. It can be a step up transformer or step down transformer. එක step up එකක් වෙන්නත් පුළුවන්, step down එකක් වෙන්නත් පුළුවන්. Right? It depends on the requirement. step up කරගන්න ඕන නම් අපි step up එකක් දානවා, step down කරගන්න ඕන නම් step down එකක් දානවා. ඔය විදිහට transformer එකක් use කරලා current එක අරගෙන යනවා. දැන් මේ ලොකු වයස් දිගේ මේවද කියද්දී this is very dangerous. මේක ගොඩක් danger වැඩක්. මොකද මේකේ අර බෝඩ් එක උත් ගහලා තියෙනවා මේ ලයිට් කන වල දැකලා ඇති. danger එහෙම නැත්නම් අන්ට්‍රාවයි කියලා සිංහලෙන් ගහලා තියෙනවා බෝඩ් එක. එහෙම ගහන්න හේතුව තමයි මේකේ ලොකු වෝල්ටේජ් එකක් තමයි යන්නේ. බැරි වෙලා හරි මේකක් අපේ ඇඟේ ගැවුනොත්, එහෙම නැත්නම් අපේ වෙහිකල් එකක ගැවුනොත්, නැත්නම් ළඟ තියෙන ගහක ගැවුනොත් එහෙම ලොකු ඩිසාස්ටර් එකක් වෙන්නත් පුළුවන් සමහර විට. මොකද huge current එකක් තමයි මේකෙන් යන්නේ. මේකක හිතන්නකෝ මිනිස්සෙක් ගිහිල්ලා මේ දෙකක් ඇල්ලුවා කියලා වයස් දෙක. එහෙම ඇල්ලුවොත් එහෙම තප්පර ගානකින් එයාව අල්ලු වෙලා යන්නම් පුළුවන්. ඒ තරම් ලොකු කරන්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒකින්ද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් මේවා නිතර මේන්ටේන් කරනවා. මේවට ගස් වැටෙන්න ඒවා කරන්න දෙන්නේ නැහැ. කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්. සංගා දැකලා ඇති සමහර විට මේ ලොකු කරන්ට් වයර්ස් වල කුරුල්ලෝ හැම වහලා ඉන්නවා. කුරුල්ලා වහලා ඉන්නකොට කුරුල්ලට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කොච්චර ලොකු කරන්ට් එකක් මේ වයර් එක දිගේ ගියත් ඌ අවුලක් නැතුව ඉන්නවා. කුරුල්ලෝ ලේන්නු වගේ අය. ඕනේ නේද? බොන්න වෙලාවක් නැහැ.
හරි. එහෙම වෙන්න හේතුව තමයි කුරුල්ලෙක් හරි මොකෙක් හරි වැවුවහම යාට ඩැමේජ් එකක් නොවෙන්න හේතුව තමයි. මොකද එයා මෙතන වැහුවා කියලා එයාගේ ඇඟ හරහා ගිහිල්ලා සර්කිට් එකක් කම්ප්ලීට් වෙන්නේ නැහැ. එක්සැම්පල් එකක් විදිහට මෙහෙම බල්බ් එකක් තියෙනවා කියලා හිතමු. බල්බ් එකක් තියෙනවා. ඒ බල්බ් එකට වයර්ස් දෙකක් තියෙනවා. ඒක මෙතනින් බැටරි එකකට කනෙක්ට් කරලා තියෙනවා. අපි මෙතනින් මේක ඩිස්කනෙක්ට් කරොත් එහෙම මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. කියන්නේ මෙයා කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම ආපහු සැරයක් එන්න විදිහක් නැහැ. කරන්ට් එක යන්න නම් අනිවාර්යෙන් circuit must be completed. circuit එක complete වෙන්න ඕන. දැන් මේ එක වයර් එකක් උඩ කුරුල්ලෙක් ගහුවා කියලා එයාගේ ඇඟ හරහා කරන්ට් එක යන්නේ නැහැ. මොකද ගිහිල්ලා කරන්ට් එකට යන්න තැනක් නැහැ. right. හැබැයි හිතන්න වඳුරෙක් හරි මොකෙක් හරි එකෙක් මෙතන ඉඳලා මෙතන වඳුරෙක් හරි මොකෙක් හරි එකෙක් ඉන්නවා. ඌ මේ අනිත් වයර් එක අල්ලනවා. එහෙම ඇල්ලුවොත් එහෙම කරන්ට් එකට පුළුවන් මේ වයර් එකකින් නම් මේ වයර් එකට යන්න අර වඳුරගේ ඇඟ හරහා. එහෙම ගියොත් එහෙම ඉමීඩියට්ලි ඌ මැරිලා යන්න පුළුවන්. නැත්නම් මේකට ගහක් වැටිලා මේක කඩාගෙන වැටුණා. නැත්නම් කායකක් වගේ ගිහිල්ලා මේ කණුවක ඇක්සිඩන්ට් වෙලා මේ කණුවක් පෙරළුණා. එහෙම වුණොත් එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. කින්න මේවා ගොඩක් ඩේන්ජර් අපේ පාරවල වල තියෙන එක දැන්. ලංකාවේ රටවල තමයි මේවා උඩින් අරගෙන යන්නේ සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකකින් පොළොව යටින් අරගෙන යන අනිත් ඩෙවලොප් කන්ට්‍රීස් වල ඔයා දැකලා නැතුව ඉතින් ෆිල්ම් එකක එහෙම ෆිල්ම් එකක් ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ බලනකොට ඒ ෆිල්ම් එකේ ලයිට් වයර්ස් ඇදලා තියෙන පාරවල් ඒ වගේ ග්‍රවුන්ඩ් සිස්ටම් වලින් තමයි යන්නේ. ලංකාවේ තාම අපි මේ කේබල් on ground කේබල් වලින් තමයි අරගෙන යන්නේ. කණු වල යන ඒවා. කොහොම හරි. දැන් මේ විදිහට ලොකු කණු යූස් කරගෙන අපි කරන්ට් එක අරගෙන යනවා ගොඩාක් දුරට. පවර් ප්ලාන්ට් එකේ ඉඳලා ඔයාගේ ගෙවල් කිට්ටු වෙනකම්ම මේ විදිහට අරගෙන යනවා. එතන තව ලයිට් කණුවක් තියෙනවා කියලා අපි කියමු. කොහොම අරගෙන යනවා. ඊට පස්සේ ඒවා දැකලාදී පොඩි ලයිට් කණු. පොඩි ඒවා තියෙනවා. මම ඒක අඳින්නම් ගොඩක් දුරට මේක එක්ස්පෑන්ඩ් වුණොත් එහෙම තේරුම් ගන්නත් තමයි. පොඩි ලයිට් කණු. ඔය පොඩි ලයිට් කණු වල අර වගේ හොරිසොන්ටල් ප්ලේන් එකක නෙවෙයි වයර්ස් හදලා තියෙන්නේ. මෙහෙම වර්ටිකල් ප්ලේන් එකක. කොහොම වයර්ස් 4ක් වෙන්න පුළුවන්. 2ක් වෙන්න පුළුවන්. ඔහොම යනවා. පොඩි ලයිට් කණු මේවා. මේ පොඩි ලයිට් කණු තියෙනවා. මෙන්න මේ පොඩි ලයිට් කණු වලට මේ ලොකු ලයිට් කණුවක ඉඳන් ඩිරෙක්ට්ලි කනෙක්ට් කරන්නේ නැහැ මේ පොඩි ලයිට් කණුව වලට. ඔය දෙක මැද්දේ තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඔය දෙක මැද තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේ ට්‍රාන්ස්ෆෝමර් එක ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි මේක. එතකොට මේකෙන් මොකද කරන්නේ? මේකෙන් දැන් මෙතන වෝල්ටේජ් එක ගොඩක් අප් කරලානේ ගෙනාවේ අර පැත්තෙන්. වෝල්ටේජ් එක ගොඩක් අප් කරලා තමයි ගෙනාවේ. එහෙම ගෙනාපු එක ස්ටෙප් ඩවුන් එකකින් වෝල්ටේජ් එක අඩු කරලා මේ පොඩි ලයිට් කණු වලට දෙනවා. දැන් අය වැරදි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ගන්න එපා. මෙතනින් වයර්ස් 3ක් ආවා මෙතනින් කොහොමද එකක් උනේ කියලා. මම මේ නිකන් පාත් එක විතරයි පෙන්නන්නේ. වයර්ස් ගාන කන්සිඩර් කරන්න එපා මෙතන. මේ පාත් එක විතරයි පෙන්නන්නේ. මෙතන තියෙනවා ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේකෙන් කරන්නේ මොකද්ද? වෝල්ටේජ් එක අඩු කරනවා. වෝල්ටේජ් එක අඩු කරනවා. වෝල්ටේජ් එක අඩු කරලා හරි අපි කතා කර ඉඳී දැන් මේ වයර් එකෙන් ගෙන හරි අපි කතා කර ඉඳී දැන් මේ වයර් එකෙන් ලොකු කණු වලින් ගෙනාපු එක ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකකින් ගෙනල්ලා මේ පොඩි ලයිට් කණු වලින් යම්. මේවා තමයි සාමාන්‍යයෙන් ගමේ අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහේ ලයිට් කණු.
ඔහම පොඩි ලයිට් කණු වලින් යන කරන්ට් එක තව එක කණුවක් අඳින්නම්කෝ. දැන් ස්ටෙප් ඩවුන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෝල්ටේජ් එක අඩු වෙලා තියෙන්නේ. මේවා අර ලොකු කණු කරන් ඩේන්ජර් නෑ දැන්. මොකද ස්ටෙප් ඩවුන් වෙලා තියෙන්නේ. ඉන්න මේකක් කැඩුනා කියලා හානියක් නැත්තේ නෑ. අර වගේ ඩිසාස්ටර් එකක් වෙන්න තියෙන හානිය අඩුයි. ඊට පස්සේ මේකෙන් තමයි ඔයාගේ ගෙදරට කරන්ට් එක එන්නේ. ඔයාගේ ගෙදරට එද්දී මේකෙන් තමයි එන්නේ. ගෙදර ඔයාගේ රූෆ් එකේ මෙන්න මේ වගේ කණුවක් ඔයක් ගහලා ඒකට මේ විදිහට වයර් එකක් කනෙක්ට් වෙලා තියෙනවා. මේ අර පොඩි කණුවකින් එන වයර් එකක් ඔයාගේ ගෙදරට කනෙක්ට් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ගෙදරට කරන්ට් එක හම්බ වෙන්නේ. ගෙදරට කරන්ට් එක හම්බ වෙනකොට මෙතන වෝල්ටේජ් එක 230 වගේ වෝල්ට්ස් තමයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඔයාලට මතක ඇති මෙතනදී ස්ටෙප් අප් කරා අපි ආයි මේ පාත් එක පොඩ්ඩක් කතා කරමු. කොහොමද මේක ආවේ කියලා. පවර් ප්ලාන්ට් එකේදී පවර් එක ජෙනරේට් වුණා. ඊට පස්සේ ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒක 33000 වලට විතර ස්ටෙප් අප් කරා. ඊට පස්සේ ඒක මේ වගේ ලොකු ලයිට් කණු වලින් අරගෙන එනවා. එහෙම ගෙනහැල්ලා ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකකට ගේනවා. මේව තමයි යාට පාර යනකොට අර ලයිට් කණු වල ගහලා තියෙන කොළ පාට වගේ ලොකු පෙට්ටි වගේ හයි කරලා තියෙන. අන්න ඒ පාර යනකොට දකින්න තියෙන්නේ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්ස්. මේවා තමයි නිතර අපිට පේන්න තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ. ඔය ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකකින් පස්සේ මේ වගේ පොඩි ලයිට් කණු වලට එනවා. ඒ වගේම ඔයාගේ ගෙදරට කරන්ට් එක එනවා. මෙන්න මේ පාත් එක තමයි කරන්ට් එක එතකොට ෆලෝ කරන්නේ. මේ ටෝටල් රූට් එක කිලෝමීටර් 100 ගාණක් 1000 ගාණක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ගෙදර තියෙන තැන කිට්ටුවම පවර් ප්ලාන්ට් එකක් නෑ. ඒක තියෙන්නේ නොරොච්චෝලේ, එහෙම නැත්නම් රත්නපුරේ පැත්තේ, එහෙම නැත්නම් පුත්තලම් පැත්තේ. ඒ වගේ තැනක වෙන්න පුළුවන්. ඔගේ ලොකු ඩිස්ටන්ස් එකක් ට්‍රැවල් කරලා තමයි කරන්ට් එක එන්නේ. එතකොට අයි මෙතෙන් ස්ටෙප් අප් කරේ to bring the current for a longer distance. ලොකු ඩිස්ටන්ස් එකකට කරන්ට් එක අරගෙන යන්න තමයි ස්ටෙප් අප් කරේ. එහෙම නැත්නම් කරන්ට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒකට ඔන්න ඔය රූට් එක ෆලෝ කරලා අන්තිමට ඔයාගේ ගෙදරට එනවා. ඊට පස්සේ මෙතන රූපේ පෙන්වලා තියෙන විදිහට පොඩි ලයිට් කණු තියෙනවා. මේ පොඩි ලයිට් කණුවකින් කරන්ට් එක ඔයාගේ ගෙදරට එනවා. ගෙදරට එනකොට ගෙදරින් එළිය මේ කොළ පාට කරලා තියෙන්නේ. මේ කොළ පාට කරලා තියෙන ඒරියා එක ගෙයින් එළියට. ගෙයින් එළියේ තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අයිති වෙන ඩිවයිසස් දෙකක් තියෙනවා. ගෙයින් එළිය මේක තියෙන්නේ. අපි කියන්නේ මීටරේ කියලා. අර ලයිට් බිල් කඩන එක්කෙනාවට පස්සේ මීටර එක ගාවට ඇවිල්ලා ඒකේ තියෙන රීඩින් එක බලලා ඒ රීඩින් එකට තමයි බිල් එක කැල්කියුලේට් කරන්නේ. එහෙනම් this electric meter is for measuring the consumption of electricity of the house. ගෙදර electricity consumption එක measure කරන්න පාවිච්චි කරන මීටර එකක් තමයි මේ තියෙන්නේ. මේක electricity board එකේ property එකක්. අපිට මේ මීටර එකට ඇඟිලි ගහන්න, ගලවන්න කරන්න ඒවා කරන්න යන්න බෑ. එහෙම කරොත් එහෙම ඒකට අපිට පනිෂ්මන්ට් එකක් හම්බ වෙන්න පුළුවන්. ඒක ඉලීගල් දෙයක්. එහෙම කරන්න බෑ. ඔයාගේ ගෙදර හයි කරලා තිබ්බා කියලා ඒක ඔයාලගේ නෙවෙයි. ඒක CEB සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අයිති ප්‍රොපර්ටි එකක්. ඔය ඉලෙක්ට්‍රිසිටි මීටර් එක ළඟම තියෙනවා මේ C කියලා නම් කරලා තියෙන ඩිවයිස් එක කොම්පෝනන්ට් එක. මේකට කියනවා අපි C කියලා තියෙන ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර්. මේක ෆියුස් එකක්. ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එහෙම නැත්නම් සාමාන්‍ය වචනෙන් අපි කියනවා කට් අවුට් එක කියලා. කට් අවුට් එක කියන්නේ ඒකක් තියෙන මේ මීටර් එක ගාවමයි ඒක තියෙන්නේ. ගෙයින් එළියේ ඉලෙක්ට්‍රිසිටි මීටර් එක ළඟමයි තියෙන්නේ.
එතකොට ඒකත් අපේ ප්‍රොපර්ටි එකක් නෙවෙයි. ඒකත් ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි එකක්. මේකට කියනවා ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර්. එහෙම නැත්නම් සර්විස් ෆියුස්. එතකොට මේකේ වචනෙන්ම තියෙනවා මේකේ තේරුම. ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම. දැන් මේ ලයිට් කනුවෙන් කරන්ට් එක යනවනේ අපි ගෙදරට. ගෙදරට එනකොට the first component that the current meet is overload circuit breaker. පළවෙනියට මීටර් එක නෙවෙයි යන්නේ. පළවෙනියටම යන්නේ overload circuit breaker එකට. මෙහෙන් එන කරන්ට් එක එකපාරට ලොකු වෙලා වැඩි වෙලා આવුත් එහෙම. කියන්න බෑනේ. වෙන්න පුළුවන් කරන්ට් එක එකපාරට වැඩි වෙලා එන්න පුළුවන්. මොකක් හරි හේතුවක් ඉඳලා අකුණක් ගහලා හරි. එහෙම නැත්නම් පවර් ප්ලාන්ට් එකේ තියෙන මොකක් හරි ඩිෆෙක්ට් එකක් ඉඳලා හරි කොහොම හරි කරන්ට් එක වැඩි වෙලා එන්න පුළුවන්. එහෙම කරන්ට් එක වැඩි වෙලා ඇවිල්ලා එයාගේ ගේ ඇතුළට මේ ලොකු කරන්ට් එක ගියොත් එහෙම ගේ ඇතුළේ තියෙන ටීවී රේඩියෝ ආවන් ෆ්‍රිජ් යනම සේරම ටික පිච්චිලා යනවා. සමහර විට ජීවිතයක් උනත් නැති වෙන්න පුළුවන් අපි මොකක් කර ඩිවයිස් එකක් යූස් කර කර ඉඳියොත් එහෙම. ඒකින්ද ඕවර්ලෝඩ් වෙලා ඇතුළට ඇවිල්ලා හරියන්නේ නැහැ. එහෙනම් ඕවර්ලෝඩ් වෙන එක නතර කරන්න ඕන. ඕවර්ලෝඩ් වෙන එක නතර කරන්න තමයි ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එහෙම නැත්නම් සර්විස් ෆියුස් එක තියෙන්නේ. ඒකින්ද මෙයාට පළවෙනියටම හම්බ වෙන්නේ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර්. මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එකෙන් මේ කරන්ට් එක ගේ ඇතුළට යන එක නැත්නම් මෙතනින් ඉස්සරහට යන එක අවොයිඩ් කරනවා. එතනින් නතර කරනවා. right? අර මම ෆියුස් එකක් කියන එක පොඩ්ඩක් තව එක්ස්ප්ලেইন කරන්නම්. ඔයා දැකලා ඇති සමහර විට ඔය මල්ටි ප්ලග් වලට එහෙම දාන ෆියුස් තියෙනවා. වීදුරු බටයක් වගේ මේක. මල්ටි ප්ලග් වලට එහෙම දාන ෆියුස් තියෙනවා. මේක වීදුරු බටයක්. දෙපැත්තෙන් මෙහෙම අයන් ක්ලිප් දෙකක් තියෙනවා. මෙටල් එකකින් හදපු ක්ලිප් දෙකක් තියෙනවා. මේක මැදින් චූටි කම්බියක් තියෙනවා. මේක තමයි අපි කනෙක්ට් කරන්නේ. කියන්නේ මේක හරහා තමයි කරන්ට් එක යන්නේ. right? මෙතන බල්බ් එකක් තියෙනවා කියලා හිතමු. මෙතන බල්බ් එකක් තියෙනවා. දැන් මේකේ කරන්ට් එක එන්නේ ෆියුස් එක හරහා. දැන් ලොකු කරන්ට් එකක් ආවොත් එහෙම මොකද වෙන්නේ? ලොකු කරන්ට් එකක් ආවොත් එහෙම මෙන්න මේ අර ෆියුස් එක මැද තියෙන එක ඕවර්ලෝඩ් කරන්ට් එකක් ආවොත් එහෙම මේකට බර්න් වෙන්න පුළුවන්. මෙන්න මේ කම්බියට බර්න් වෙන්න පුළුවන්. අර මැද තිබුණ කම්බියට. ඒක බර්න් වෙලා ගියොත් එහෙම දැන් මේ මැද තියෙන වීදුරු බටේ විතරයි. දැන් මෙතන මේ මෙටල් ක්ලිප් එකේ ඉඳලා මේ මෙටල් ක්ලිප් එකට කනෙක්ෂන් එකක් නැහැ. මැද තියෙන අර පොඩි කම්බිය බර්න් වෙලා ගියා. එතකොට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙන හින්දා අර ඕවර්ලෝඩ් වුණ කරන්ට් එක මේ බල්බ් එකට හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ එකක් තමයි මේ ෆියුස් එකක් කියලා කියන්නේ. එතකොට ඔය වගේ ගැජට් එකක් තමයි මෙතන ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් කියන එක. මම ඔයාලට පෙන්නන්නම් ඔබ Google කරලා කොහොමද ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක ෂේප් එක කියලා. මේ තියෙන්නේ අලුත් ඒවා. ලංකාවේ තියෙන ඒවා. ශ්‍රී ලංකාව කියලා කියනවා. ලංකාවේ ගොඩක් ගෙවල් වල තියෙන තාම පරණ ඒවා. ඔයාලගේ පොතේ තිබුණා ෆොටෝ එකක්. මේ තියෙන මෙන්න මේ වගේ එකක් තමයි ලංකාවේ ගොඩක් ගෙවල් වල තියෙන. මෙන්න මේ වගේ එකක්. මේක අලුත් එක තමයි මේ තියෙන්නේ. මෙතන මේ ස්විච් එකක් වගේ පෙන්වලා තියෙන්නේ. ඔන් ඔෆ් කරලා උඩට පහළට දාන්න පුළුවන් එක. දැන් මේ පරණ එකේ දැන් මේ හැම ප්ලාස්ටික් කෑල්ලක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. පිටින් බලුවම ඕක ඇතුලේ අර වගේ අර මම කිව්ව අර මල්ටි ප්ලග් වල තියෙන ෆියුස් එක කියලා. ඒ වගේ ෆියුස් එකක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම මේ ෆියුස් එක බර්න් වෙනවා. බර්න් වුණාට පස්සේ යාගේ ඇතුළට කරන්ට් එක යන්නේ නැහැ. ඕක තමයි කරන්නේ. right. දැන් එතකොට මේක ඕවර්ලෝඩ් වෙලා ආවිලා මේ ෆියුස් එක බර්න් වුණොත් එහෙම ඒ ඕවර්ලෝඩ් කන්ඩිෂන් එක නැති වුණාට පස්සේ ආයි ෆියුස් එක ඔටෝමැටිකලි මිරකල් එකකින් වගේ හැදෙන්නේ නැහැ. ඕක බර්න් වුණොත් එහෙම අපිට ওই ෆියුස් එක ආයි රීප්ලේස් කරන්න වෙනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කෝල් කරලා හරි කොහොම හරි කරලා ඔය ෆියුස් එක රීප්ලේස් කරේ නැත්නම් ගෙදරට කරන්ට් එක නැහැ. මොකද ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක හරහා එන්න විදිහක් නැහැ.
අන්න ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මේ අලුත් එක ඇවිල්ලා තියෙන්නේ. මේක වෙන්නේ ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම ඕෆ් වෙනවා. මේ ලීවර් එක පහළට වැටෙනවා. එතකොට ලීවර් එක අපෝසරයක් උඩට දාගන්න විතරයි අපිට තියෙන්නේ. එතකොට අලුත් එක ලේසි. මේ තාමත් ගොඩක් ගෙවල් වල මෙන්න මේක තමයි තියෙන්නේ. ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක විදිහට අලුතෙන් වයරින් කරන අලුතෙන් කරන්ට් එක ගත්ත ගෙවල් වල නම් තියෙනවා මේ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් මේ විදිහට ස්විච් එකක් විදිහට. පරණ ගෙවල් වල තාම මේක තමයි තියෙන්නේ. රයිට්. එතකොට මුලින්ම අපිට හම්බ වෙන කොම්පෝනන්ට් එක තමයි ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් කියලා කියන්නේ. ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එකෙන් පස්සේ මේ කරන්ට් එක මෙතන ටිකක් ලොකු කරලා පෙන්නුවා. ගෙදරට වයර් එකෙන් එන මේ B කියන වයර් එක B කියන එකට දීලා තියෙන්නේ මොකද්ද? ඩිස්ට්‍රිබියුෂන් සප්ලයි කේබල්. සප්ලයි කේබල් එක හරහා තමයි මේක ඔයාගේ ගෙදරට එන්නේ. මේ ලයිට් කණුවේ තියෙන වයර්ස් වලට අපි කියනවා ඩිස්ට්‍රිබියුෂන් වයර්ස් කියලා. ඒක මුළු ගමටම ඩිස්ට්‍රිබියුට් කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් ඔයාගේ ගෙදරට එන වයර් එකට කියන්නේ සප්ලයි කේබල් එක කියලා. සප්ලයි කේබල් එකකින් ආපු කරන්ට් එක ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක හරහා තමයි යන්නේ. ඒකට හේතුව මම කිව්වා. ඊට පස්සේ මේක යනවා ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි මීටර් එක හරහා. ඉලෙක්ට්‍රිසිටි මීටර් එකෙන් කරන්නේ ඔයාගේ ගෙදර ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක මෙෂර් කරන එක. ඒක වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට. මොකද ඒගොල්ලන්ට බිල් එක කැල්කියුලේට් කරද්දී මේකේ තියෙන නම්බර් එක රීඩ් කරලා තමයි එයාලා බිල් එක කැල්කියුලේට් කරන්නේ. ඊට පස්සේ මේක දැන් ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එකයි ඉලෙක්ට්‍රික් මීටර් එකත් ඔය දෙකම පහු කරාට පස්සේ තමයි ගේ ඇතුළට යන්නේ. තාම හිටියේ ගෙයින් එළියේ. ගෙයින් එළියේ බිත්තියකනේ මේක හයි කරලා තියෙන්නේ. ලයිට් බිල් කඩන එක්කෙන අඳුර අරගෙන ගේ ඇතුළට එන්න අහන්නේ නැහැ. එයා එළියෙන් ඉඳන් තමයි රීඩ් කරන්නේ. එතකොට මේවා තිබුණේ ගෙයින් එළියේ. දැන් ඉලෙක්ට්‍රිසිටි මීටර් එකත් පහු කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ මේක එනවා ඔයාගේ ගේ ඇතුලේ තියෙන කොම්පෝනන්ට් එකකට. ඒකට අපි කියනවා ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් කියලා. මෙන්න මේ වගේ එකකට මේකක් ඔයාලගේ ගෙදර අනිවාර්යෙන් තියෙනවා. ගෙදර තියෙන තට්ටු දෙකකට නම් සමහර විට මේකෙන් මේ වගේ ඩිස්ට්‍රිබියුෂන් බොක්සස් දෙකක් තියෙන්නත් පුළුවන් සමහර විට. එච්චර ඩීප් කම්ප්ලෙක්ස් විදිහට අපි මේක කතා කරන්න ඕනේ නැහැ. අපි එකක් තියෙන සිස්ටම් එක ගැන කතා කරමු. කොහොමද එකක් තියෙන්නේ කියලා. රයිට්. මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකට මේක එනවා. ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකක් ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් කොම්පෝනන්ට් එකක් තියෙනවා. right. මේ ඉමේජ් එකෙන් පෙන්නලා තියෙන්නේ මේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ අර මේ වයර්ස් ගැන අමතක කරන්න. මේ වයර්ස් නම් මම මොකුත් පේන්නේ නැහැ. මේ ප්ලාස්ටික් කවරින් එක ගැලෙව්වට පස්සේ මේ ස්විච් එක තියෙන්නේ කොහොමද කියලායි මේක මේ පෙන්නලා තියෙන්නේ. right. එතකොට මේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ පළවෙනියටම හම්බ වෙනවා මෙන්න මෙහෙම ලොකු එකක්. right. මේකට කියනවා අපි අයිසොලේටර් එක කියලා. අයිසොලේටර් එහෙම නැත්නම් මේන් ස්විච් කියලා කියනවා. එතකොට මේ අයිසොලේටර් එකට තමයි මුලින්ම එන්නේ. අයිසොලේටර් එක තමයි මුලින්ම හම්බ වෙන්නේ. එතකොට මෙයා එන්නේ කොහේ ඉඳන්ද? මෙයා එන්නේ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක පහු කරගෙන මීටර් එක පහු කරගෙන ගේ ඇතුළට ආවට පස්සේ මුලින්ම හම්බ වෙන්නේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ තියෙන අයිසොලේටර් එක. ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක ඇතුළේ තියෙන අයිසොලේටර් එක එහෙම නැත්නම් මේන් ස්විච් එකට තමයි මුලින්ම ගේ ඇතුළට ආපු ගමන්ම අයිසොලේටර් එක තමයි හම්බ වෙන්නේ. අයිසොලේටර් එකෙන් මේ කරන්ට් එක අරගෙන යනවා ට්‍රිප් ස්විච් එකට. අයිසොලේටර් එකෙන් ට්‍රිප් ස්විච් එකට අරගෙන යනවා. ඒක මම ඊගාවට කියන්නම් එතන වෙන process එක. එතකොට අයිසොලේටර් එක මොකටද තියෙන්නේ? අයිසොලේටර් එක තියෙන්නේ අපිට මොකක් හරි වොමනාවක් වුණොත් එහෙම අපේ රික්වයර්මන්ට් එකක් ආවොත් එහෙම ගෙදරට කරන්ට් සප්ලයි එක ඩිඇක්ටිවේට් කරන්න. ටෙම්පරරි අපේ රෙපෙයාර් එකක් තියෙනවා කියලා හිතමු. අපි බල්බ් එකක් මාරු කරගන්න ඕන. එහෙම නැත්නම් ප්ලග් පොයින්ට් එකක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්ලග් පොයින්ට් එක රෙපෙයාර් කරගන්න ඕන.
ඒ වගේ මොකක් හරි අවුලක් තියෙන වෙලාවක අපිට ගෙදර කරන්ට් එක ටෝටලි කට් ඔෆ් කරලා දාන්න ඕනේ. ඒ වගේ වුණොත් එහෙම අපිට වෙන්නේ මේ අයිසොලේටර් එකේ මේන් ස්විච් එකේ ලීවර් එක පහළට දාන්න පුළුවන්. මේන් ස්විච් එකේ ලීවර් එක පහළට දැම්මහම මුළු ගෙදරම කරන්ට් එක නැති වෙලා යනවා. right එතකොට අයිසොලේටර් එක අපි එතකොට යූස් කරන්නේ මේකට විතරද? නෑ, අයිසොලේටර් එක ඇතුලේ ෆියුස් එකකුත් තියෙනවා. ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම අයිසොලේටර් එකෙන් මේක බ්‍රේක් වෙන්නත් පුළුවන්. right මේක අපි ෆර්දර් කතා කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. නාම්පිය ලෙෆ්ට් ලාද එබ්බල දැන් මුලින්ම අයිසොලේටර් එකෙන් ආවා. අයිසොලේටර් එක ඔෆ් කරොත් එහෙම අයිසොලේටර් එහෙම නැත්නම් මේන් ස්විච් එක ඔෆ් කරොත් එහෙම අපිට පුළුවන් මේ මේන් ස්විච් එක යූස් කරලා මුළු ගෙදරම කරන්ට් සප්ලයි එක ඩිසේබල් කරලා දාන්න. එතකොට මුලින්ම ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එකට ආවා, මීටර් එකට ආවා. මීටර් එකෙන් ඇවිල්ලා අයිසොලේටර් එකට තමයි එන්නේ. දැන් මේන් ස්විච් කියන එකට තමයි එන්නේ. ගෙදරට සමහරවිට තාත්තලා අම්මලා එහෙම කියනවා ඇහිලා ඇති. ඔය මේන් එක ඔෆ් කරන්න කියලා කියනවා මොකක් හරි රිපෙයාර් එකක් කරනකොට. එතකොට අයියා අපි මේන් එක ඔෆ් කරන්නේ. මේන් ස්විච් එක ඔෆ් කරන්න හේතුව තමයි. මොකද මේන් ස්විච් එක ඔෆ් කරාට පස්සේ මෙතනින් සම්පූර්ණයෙන්ම කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙලා යනවා. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා ගෙදරට කරන්ට් එක එන්නේ නැතුව යනවා. ඒකින්ද අපිට පුළුවන් මේ අයිසොලේටර් එක යූස් කරන්න to cut off the power supply. ඊට පස්සේ මේක යනවා. මේ කරන්ට් එක දැන් මුලින්ම අයිසොලේටර් එකට ආවා. අයිසොලේටර් එකෙන් යනවා ට්‍රිප් ස්විච් එකට. අයිසොලේටර් එක හරහා තමයි ට්‍රිප් ස්විච් එකට යන්නේ. ඔයා දන්නවා ට්‍රිප් ස්විච් එක මොකටද යූස් කරන්නේ කියලා? ට්‍රිප් ස්විච් එක ඇත්තටම අපි මේක ඔන් ඔෆ් කරන්න යන්න ඕන නැහැ. ට්‍රිප් ස්විච් එක අපි ඔන් ඔෆ් කරන්න යන්න ඕනවක් නැහැ. එයා ඔටෝමැටිකලි ඔෆ් වෙනවා. when the current is overloaded. කරන්ට් එක ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම. නැත්නම් when there is a current leak in the house. ගෙදර කරන්ට් ලීක් එකක් තියෙන වෙලාවට. එහෙම නැත්නම් the lightning වෙලාවදී කියන්නේ අකුණු ගහන වෙලාවල් වල ට්‍රිප් ස්විච් එක ඔටෝමැටිකලි ඔෆ් වෙනවා. එතකොට ට්‍රිප් ස්විච් එක හදලා තියෙන්නේ for protection. අපේ ප්‍රොටෙක්ෂන් එකට අකුණු ගහනවා නම් එහෙම නැත්නම් කරන්ට් එක ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙම නැත්නම් ගෙදර මොකක් හරි කරන්ට් ලීක් එකක් වෙලා ගෙදර කෙනෙක්ට කරන්ට් එක වැදුනොත් එහෙම ඉමීඩියට්ලි ට්‍රිප් ස්විච් එක ඔටෝමැටිකලි ඔෆ් වෙනවා. ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙලා මුළු ගෙදරම පවර් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරලා එයා මේ වෙන්න තියෙන කරදරයකින් ආලව පරිස්සම් කරන එක තමයි කරන්නේ. ඒක ඔටෝමැටිකලි වෙන්න පුළුවන් සිස්ටම් එකකට තමයි හදලා තියෙන්නේ. අපි ඒක ඉස්සරහට මේ හැම එකක් ගැනම ෆර්දර් ඩිස්කස් කරනවා. හරි. එතකොට මේ ට්‍රිප් ස්විච් එකේ එක ලීවර් එකක් තියෙනවා. දැන් මේකේ නම් ලීවර්ස් දෙකක් එකට ජොයින්ට් වෙලා වගේ තමයි තියෙන්නේ. ලොකු දිග ස්විච් එකක්. ට්‍රිප් ස්විච් එක අපිට අඳුර ගන්න හරි ලේසියි. මෙහෙම එක ලීවර් එකක් තියෙනවා. පාට ගොඩක් වෙලාවට කොළ පාට රතු පාට වගේ කලර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ලීවර් එකට පොඩ්ඩක් මෙහා පැත්තෙන් පොඩි ස්විච් එකක් තියෙනවා. ඔතන කිට්ටු වෙලා බලුවොත් එහෙම ස්විච් එකට යටින් ටෙස්ට් කියලා දැහලා තියෙනවා. පොඩි තව ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එකට යටින් ටෙස්ට් කියලා print කරලා තියෙනවා. එහෙම නැත්නම් T අකුරක් print කරලා තියෙනවා. එතකොට මේ පොඩි ස්විච් එක මොකටද යූස් කරන්නේ? පොඩි ස්විච් එක යූස් කරන්නේ. ඕක අපිට ගයිඩ්ලයින් වල කියන්නේ එක වීක් එකකට වතාවක්වත් ඔය පොඩි ස්විච් එක ප්‍රෙස් කරලා බලන්න ඕනේ. ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවද කියලා. දැන් ට්‍රිප් ස්විච් එකක් චෙක් කරගන්න විදිහක් තියෙන්න බෑ. අපිට අකුණක් ගහනකම් බලන් ඉන්න බෑ. කරන්ට් එක ලීක් එකක් වෙනකම් බලන් ඉන්න බෑ. ගෙදර හැම වෙලාවෙම හොඳට ට්‍රිප් ස්විච් එක වැඩ කරන්න. මොකද හදිස්සියක් කියන එක කොයි වෙලාවෙ වෙනවද? කොයි වෙලාවෙ ගෙදර කෙනෙක්ට කරන්ට් එක වදිනවද? ඒවා කියන්න බෑනේ. ඉතින් ට්‍රිප් ස්විච් එක හැම වෙලේම හොඳට ෆන්ක්ෂන් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ටෙස්ට් ස්විච් එක අපිට යූස් කරන්න පුළුවන්. අපි ඔක ඔබපු ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනවා. ඔබපු ගමන්ම ට්‍රිප් එක ඔෆ් වෙනවා. රයිට්. ඔක ප්‍රෙස් කරලා බලන්න ඕනේ. සතියකට දෙකකට සැරයක්වත් ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද කියලා. ඔය ටෙස්ට් බටන් එකේ බොහම ට්‍රිප් එක ඔෆ් වෙන්නේ නැත්නම්
ට්‍රිප් ස්විච් එකේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මම කිව්වා මෙන්න මේ ගෙදර මේ ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. ගෙයින් එළියට වයර් එකක් ගෙනහිල්ලා මෙහෙම අර මෙටල් රොඩ් එකකට කනෙක්ට් කරලා අන්න ඒකට ගැට ගහලා තියෙනවා. ඔන්න ඔය වයර් එක කැඩිලා වෙන්නත් පුළුවන්. මේක කැඩුනත් ට්‍රිප් ස්විච් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. දැන් මම ඉස්සරහට තවත් එක්ස්ප්ලেইন කරනවා මේ ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එකක් අපි යූස් කරන්නේ කියලා. දැනට අපි මේ ඕවර්ऑල් පොඩ්ඩක් බලාගෙන යන ගමන් ඉන්නේ. ඒකට ට්‍රිප් ස්විච් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඔෆ් වෙන්නේ නැත්තම්. ඒකට මේක ඔබලා බලන්න ඕන. මේක ඔයා ගෙදරදී ප්‍රෙස් කරලා බලන්න. ට්‍රිප් ස්විච් එක කොයිකද කියලා හරියට අඳුරගෙන මේ ස්විච් එක ප්‍රෙස් කරලා බලන්න ගෙදරදී. කියන්නේ ගෙදර කට්ටියම වෙනමුකුත් වැඩක් නැති වෙලාවක. නැත්තම් ඔක ඔබ ගමන් ට්‍රිප් එක ඔෆ් වෙනවා. ට්‍රිප් එක ඔෆ් වුණාම ගෙදර අයට කරන්ට් එක තියෙනවා. ඉන්න ගෙදර අය වෙන වැඩක් කරන්නේ නැති වෙලාවට ඔය ස්විච් එක පොඩි බටන් එක ප්‍රෙස් කරලා බලන්න ට්‍රිප් එක ඔෆ් වෙනවද කියලා. ගොඩක් වෙලාවට වයරින් කරාට පස්සේ ඕක ඉතින් ප්‍රෙස් කරන්නෙම නැහැ. ඔක ඒ වහලා තියෙනවා. මේ උමනාවක් වෙන්නේ නැහැ. එහෙම කරන්න හොඳ නැහැ. ඔක ප්‍රෙස් කර කර බලන්න ඕන ට්‍රිප් එක හරියට ෆන්ක්ෂන් වෙනවද කියලා. එහෙම නැත්නම් ගෙදර ගෙනට කරන්ට් එක වැදිලා මැරෙනකම්ම ට්‍රිප් එක ඔෆ් වුණේ නැතොත් එහෙම. එතකොට ඊට පස්සේ ට්‍රිප් එක හදපු කම්පැනියටවත් එහෙම බැන ඉඳලා වැඩක් නැහැ. ඉතින් මේක ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් රීප්ලේස් කරගන්න ඕන ස්විච් එක. එහෙම නැත්නම් අර වයර් එක ෆික්ස් කරන්න ඕන ගැලවිලා තියෙනවා. එතකොට ඔන්න ට්‍රිප් ස්විච් එකත් පහු කරගෙන ගියා. ට්‍රිප් ස්විච් එක පහු කරගෙන අර පොඩි ස්විච් වලට එනවා. මේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකක් ගත්තට පස්සේ මේ වගේ පොඩි ඒවා ගොඩක් තියෙනවනේ පේන්නේ. ඔයාලත් ගෙදරත් බලන්න අනිවාර්යෙන් මේ වගේ පොඩි ඒවා ගොඩක් තියෙනවා. මේ පොඩි ස්විච්. ඕවට කියනවා අපි මිනියේචර් සර්කිට් බ්‍රේකර්ස් කියලා. මිනියේචර් සර්කිට් බ්‍රේකර්ස් එහෙම නැත්නම් MCB. මිනියේචර් සර්කිට් බ්‍රේකර් කියන එක කැටි කරලා MCBs කියලා මේවට කියනවා. MCB ගොඩක් තියෙන්න පුළුවන්. MCB වලින් කරන්නේ distribute the current to the separate sections of the house. ගෙදර එක separately sections වලට බෙදලා කරන්ට් එක distribute කරන එක තමයි මේ MCBs වලින් කරන්නේ. දැන් කරන්ට් එක ට්‍රිප් ස්විච් එකෙන් එළියට ආවට පස්සේ MCB වලට යනවා. MCB දැන් මෙතන මෙන්න මේ කෙලවරම තියෙන MCB එක බලමු. ඒ කෙලවරම තියෙන MCB එකකින් room 1 එකට කරන්ට් එක අරගෙන ගිහින් තියෙනවා. දෙවෙනි MCB එකකින් මෙතන තියෙන MCB එකකින් room 2 එකට කරන්ට් එක අරගෙන යනවා. මේ තුන්වෙනි MCB එකකින් room 3 එකට කරන්ට් එක අරගෙන යනවා. දැන් එතකොට ඔයාලට පේනවා මේක මේ separate sections වලට තමයි කරන්ට් එක අරගෙන යන්නේ MCB එකේදී. එතකොට අපිට මාකර් රික්වයර්මන්ට් එකක් ආවා කියලා හිතන්න. ගෙදර අම්මා කියනවා එයාට කිචන් එකේ වැඩ කරන්න ඕනේ. හැබැයි තාත්තට ලිවිං රූම් එකේ රිපෙයාර් එකක් කරන්න ඕනේ. අම්මට කිචන් එකේ වැඩ කරන්නත් ඕනේ. ග්‍රයින්ඩර් එක oven එක යූස් කරගෙන එයාට වැඩ කරන්නත් ඕනේ. හැබැයි තාත්තට ලිවිං රූම් එකේ පොඩි රිපෙයාර් එකක් තියෙනවා. ලොකු රිපෙයාර් එකක් නෙවෙයි පොඩි මොකක් හරි බල්බ් එකක් දාගන්න. එහෙම පොඩි රිපෙයාර් එකක් කරන්න වෙලා තියෙනවා. එහෙම වුණොත් එහෙම මේන් ස්විච් එක හරි ට්‍රිප් ස්විච් එක හරි ඔෆ් කරොත් එහෙම. ඒ වගේ වෙලාවක මේන් ස්විච් ඕ ට්‍රිප් ස්විච් එක ටර්න් ඔෆ් කරොත් මොකද වෙන්නේ? මුළු ගෙදරම පවර් සප්ලයි එක නැති වෙලා යනවා. එතකොට තාත්තගේ වැඩ ටික එයාට රිපෙයාර් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අම්මට කිචන් එකේ වැඩ කරන්න බැරුව යනවා. මොකද ගෙදරම කරන්ට් එක නැති වෙනවා. අන්න එතෙන්දි තමයි MCB කියන එක වැදගත් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන මෙන්න මේ සෙක්ෂන් එකට අදාළ MCB එක මොකක්ද කියලා ගෙදර. එතකොට ඒ සෙක්ෂන් එකට අදාළ MCB එක විතරක් ඔෆ් කරොත් එහෙම ඒ සෙක්ෂන් එකට විතරක් කරන්ට් එක නැති වෙලා යනවා. සෙක්ෂන් එකට අදාළ MCB එක විතරක් ටර්න් ඔෆ් කරාම ඒ සෙක්ෂන් එකට කරන්ට් එක නැහැ. ගෙදර අනිත් හැම තැනකටම කරන්ට් එක තියෙනවා. එතකොට අම්මට කිචන් එකේ වැඩ කරන්න පුළුවන්. තාත්තට ලිවිං රූම් එකේ තියෙන රිපෙයාර් එක ඉවර කරලා අයිත් පාරක් MCB එක ඔන් කරන්න පුළුවන්. එතකොට MCBs mainly මේ use වෙන්නේ ඔන්න ඔය purpose එකට. To distribute the current to the house separately for the separate sections. එක separate sections වලට current එක බෙදලා යවන්න තමයි MCB use කරන්නේ. දැන් ඔකත් ඔයාලට ගෙදරදී check කරන්න පුළුවන්. ගෙදර කවුරුත් වැඩ කරන්නේ නැති වෙලාවක. එහෙම නැත්නම් තාත්තගේ guidance එක අරගන්න MCB එකින් එක off කරලා බලන්න. ගෙදර කොයි section එකද off වෙන්නේ කියලා. පළවෙනි MCB එක off කරලා ලයිට් එහෙම දාලා බලන්න ගෙදර කොයි section එකකට අදාළ MCB එකද මේ කියලා.
ඒක ලේබල් කරලා තියාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකද ගොඩක් ගෙවල් වල මොන MCB එක මොන සෙක්ෂන් එකටද කියලා ගෙදර කවුරුත්ම දන්නේ නැහැ. ඒක දන්නේ වයරින් කරපු ඉලෙක්ට්‍රීෂියන් විතරයි දන්නේ. right. අපි කතා කර සිටියේ MCB ගැන. MCB වලින් පුළුවන් අපිට separate sections වලට කරන්ට් එක බෙදලා යවන්න separate sections වලින් disable කරන්න. අර මම කිව්ව විදිහට කරලා බලන්න MCBs off කරලා බලන්න කොයි section එකද වැඩ කරන්නේ නැතුව යන්නේ කියලා. MCB දෙකක් එකපාර off කරන්න එපා. MCB දෙකක් එකපාර off කරොත් එහෙම අපිට හිතා ගන්න බැහැනේ කොයි section එකේද කොයි section එකට කොයි MCB එකද කියලා. ඒකින්ද එක එක off කර බලන්න කොයි section එකකටද කරන්ට් එක නැති වෙලා යන්නේ කියලා. පුළුවන් නම් ඒව මතක තියාගන්න. එහෙම නැත්නම් ඔය මාකර් පෙන් එකක් වගේ අරගෙන පොඩ්ඩක් ලේබල් කරලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ, වටිනවා. ඒක දැනගෙන ඉන්න එක වටිනවා. එතකොට මේ රූට් එක අපි ආපෝසරයක් කතා කරමු. දැන් ගෙදර රූම් එකක බල්බ් එකකට වෙනකම්ම කරන්ට් එක එද්දී මොකද්ද මෙයා ආපු රූට් එක ටෝටල් රූට් එක. ඔයාලට මතකයි තියර පවර් ප්ලාන්ට් එකේ ඉඳන්ම මම විස්තර කරන්නේ නැහැ. පවර් ප්ලාන්ට් එක තිබ්බා, එකකින් ලොකු ලයිට් කන්වර්ටර් ආවා, එකකින් පොඩි ලයිට් කන්වර්ටර් ආවා, ට්‍රාන්ස්ෆෝමර්ස් හරහා. ඊට පස්සේ මෙන්න සප්ලයි කේබල් එකකින් ඔයාගේ ගෙදරට ආවා. සප්ලයි කේබල් එකකින් ගෙදරට ආවම යාට මුලින්ම ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක මිට් වෙනවා. ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එකෙන් ඕවර්ලෝඩ් නම් ඉතින් එහාට එන්න දෙන්නේ නැහැ. ඕවර්ලෝඩ් නැත්තම් එයාව මීටර් එක ගාවට වෙනවා. මීටර් එකේ නම්බර් එක මාක් වෙනවා එයා කොච්චර යූස් කරනවද කියලා. මීටර් එකෙන් පස්සේ තමයි ගේ ඇතුළට එන්නේ. ගේ ඇතුළට ආවම එයාට හම්බ වෙන පළවෙනිම එක තමයි ගේ ඇතුළට ආපු ගමන් එයාට මුලින්ම හම්බ වෙන්නේ අයිසොලේටර් එක. අයිසොලේටර් එක අපි යූස් කරනවා ටෝටල් පවර් සප්ලයි එක කට් ඔෆ් කරලා දාන්න ටෝටල් හවුස් එකටම. අයිසොලේටර් එක හරහා අයිසොලේටර් එකකින් එළියට එන කරන්ට් එක ට්‍රිප් ස්විච් එකට යනවා. එතකොට ට්‍රිප් ස්විච් එකේ ඉන්පුට් එක වෙන්නේ අයිසොලේටර් එකේ අවුට්පුට් එක. අයිසොලේටර් එකට ඇවිල්ලා ඒකෙන් එළියට යන කරන්ට් එක තමයි ට්‍රිප් එකට යන්නේ. කියන අයිසොලේටර් එකෙන් ඩිස්කනෙක්ට් වුණොත් එහෙනම් ට්‍රිප් එකට කරන්ට් එක එන්නේ නැහැ. අයිසොලේටර් එක ඔෆ් වෙලා නැත්නම් අයිසොලේටර් එක ඔන් එකේ තියෙනවා නම් දැන් ට්‍රිප් ස්විච් එකට කරන්ට් එක එනවා. ට්‍රිප් ස්විච් එකෙන් හැමතිස්සෙම මොනිටර් කරනවා. හැම තප්පරයකම මොනිටර් කරගෙන ඉන්නේ කරන්ට් ලීක් එකක් තියෙනවද? අකුණු ගහනවද? ඕවර්ලෝඩ් වෙනවද? මෙයා හැම වෙලේම මොනිටර් කර ඉන්නේ. වෙනසක් තිබ්බොත් ටක් ගාලා ට්‍රිප් එක ඔෆ් වෙනවා. ඊට පස්සේ ආයිස ට්‍රිප් ස්විච් එකෙන් එළියට යන කරන්ට් එක MCBs වලට යනවා. MCBs වලින් separate sections වලින් එක එක rooms වලට එහෙම නැත්නම් section වලට ගෙදර මේක බෙදලා යවනවා. ඔය විදිහට තමයි කරන්ට් එකේ root එක. තරම් ලයිට් කරන ඉඳලා ආවට පස්සේ ඔයගේ ගෙදරට යන ගෙදර ඇතුලේ room එකේ තියෙන බල්බ් එකකට වෙනකම්ම එන root එක තමයි මේ මම explain කරේ. right. ඊට පස්සේ මේ වයස් දෙකක කතන්දරේ තේරුම් ගන්න තියෙනවා. හරි. එක එකවට කතා කරමු. දැන් අපි DC කරන්ට් එක ගැන කතා කරමු. ඒ කියන්නේ බැටරි එකකින් එන කරන්ට් එක ගත්තොත් ඒකේ ප්ලස් මයිනස් කියලා දෙකක් තියෙනවා. බැටරි එකකින් එළියට එනකොට ප්ලස් මයිනස් කියලා දෙකක් තියෙනවා. හැබැයි මේ ගෙදරට එන කරන්ට් එකට අපි කියනවා ඕල්ටර්නේටිව් කරන්ට් කියලා. ගෙදරට එන කරන්ට් එකට අපි කියනවා ඕල්ටර්නේටිව් කරන්ට් කියලා. ඒක ඔයාලට ඊගාව ලෙසන් එකකදී තමයි කතා කරන්න තියෙන්නේ. බැටරි එකකින් එළියට එන කරන්ට් එකට කියන්නේ ඩිරෙක්ට් කරන්ට් DC. අපේ ගෙදරට එන හෝම් ඉලෙක්ට්‍රික් සප්ලයි එකක යන කරන්ට් එකට අපි ඕල්ටර්නේටිව් කරන්ට් කියලායි කියන්නේ. AC. DC and AC වල වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන කතා කරන්න තියෙන්නේ ඉස්සරහට අපිට හම්බ වෙන ලෙසන් එකකදී. ඒකින්ද ඒ වෙනස මම ලොකුවට මෙතන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න ඕන දේ තමයි DC කරන්ට් වල ප්ලස් මයිනස් කියලා දෙකක් තියෙනවා. AC කරන්ට් වල ප්ලස් මයිනස් කියලා දෙකක් නැහැ. දැන් එක්සැම්පල් එකක් විදිහට LED බල්බ් එකක් පත්තු කරනකොට බැටරි එකක් ගහලා බැටරි කෑල්ලක් තියෙනවා. අපි ඔගේ ප්ලස් මයිනස් හරියට බලලානේ LED එක කනෙක්ට් කරන්නේ. right. එහෙම නැත්නම් රිමෝට් කන්ට්‍රෝලර් එකකට බැටරි කෑල්ලක් දාද්දි අපි ප්ලස් මයිනස් බලලා තමයි ගානට බැටරි කෑල්ල දාන්නේ.
හැබැයි ඒවා hair dryer එකක් plug කරද්දි plug point එකකට ගෙදර තියෙන plug point එකකට hair dryer එකක් ගහද්දි ඕකේ තියෙනවනේ 2 pin plug එකක් hair dryer එකක් ගත්තොත් එහෙම එහෙනම් wire එක තියෙනවා මේකේ එහෙම 2 pin plug එකක් මේක ගෙදර තියෙන plug point එකකට එහෙම නැත්නම් multi plug එකකට plug කරද්දි කොයි පැත්තද plus කොයි පැත්තද minus කියලා බල ඉන්නේ නැහැ. ඔය ගහලා දාන්න. ගහපු ගමන් මේක වැඩ කරනවා. plus minus බලන්න දෙයක් නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මෙතන. right. එතකොට මොකක්ද මෙන්න මේ scene එක කියලා තමයි දැන් බලන්න යන්නේ. right මම ආපහු මෙතෙන්ට එන්නම්. අපේ ගෙදරට එන current supply එක අපි පාට දෙකකින් පෙන්නනවා. එකක් තමයි රතු පාට. අනිත් එක තමයි කළු පාට. මේ රතු පාට කේබල් එකට අපි කියනවා live කේබල් එක කියලා. රතු පාට එක live. මේ කළු පාට එහෙම නැත්නම් නිල් පාටින් එන එක අපි කියනවා neutral කේබල් එක. live and neutral කියලා connections දෙකක් තියෙනවා අපිට. right. මෙන්න මේ live කියන කේබල් එකේ plus and minus කියන දෙකම වෙනස් වෙවි තියෙනවා. ඒ කියන්නේ තප්පරයක් ගත්තාම ඒ තප්පරයකින් එක කොටසක 1 second එකකදී එක තප්පරයකින් 100කින් පංගුවක් කියලා හිතමු. හරි. මෙයා එක වෙලාවකදී plus i minus plus minus plus minus plus minus කියලා මෙයා හැම වෙලේම plus and minus අතර මාරු වෙවි තමයි ඉන්නේ. මෙන්න මේ live connection එක. right. ඒ කියන්නේ මේකේ voltage එකක් තියෙනවා. මේකේ voltage එකක් තියෙනවා. plus and minus කියලා ඒ voltage එක හැබැයි වෙනස් වෙනවා. right. එක වෙලාවකදී plus එක වෙලාවකදී minus එක වෙලාවකදී plus එක වෙලාවකදී minus. ඔහොම voltage එක වෙනස් වෙවි තමයි තියෙන්නේ. live එකේ එකේ plus minus කියන දෙකම තියෙනවා. neutral එකේ voltage එකක් නැහැ. ඕකේ 0 volt. 0 volt. මේකේ අපි කියමු අපේ ගෙදර power supply කරන් 230 විතර voltage එකක් මේකේ තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. 230 voltage මේ වගේ voltage එකක් තියෙනවන්න පුළුවන්. දැන් live එකේ හැමතිස්සෙම plus minus කියලා මාරු වෙවි තමයි ඉන්නේ. neutral එකේ voltage එකක් නැහැ. එතකොට අපි electric device එකක් connect කරාට පස්සේ electric device එකක් connect කරොත් එහෙම electric device එකක් connect කරොත් එහෙම මේ දෙක අතරට මෙතෙන්ට connect කරොත් එහෙම මොකද වෙන්නේ? voltage එක වැඩි තැන ඉඳලා voltage එක අඩු තැනට අනිවාර්යෙන් current එක flow වෙනවා. මේ එන current එක මෙහෙම යන්න පටන් ගන්නවා. අරහෙන් ආපු එක මේ device එක හරහා ගිහිල්ලා ආපහු යනවා. ඔන්නෝම ගියොත් තමයි circuit එක complete වෙන්නේ. circuit එකක් complete වෙනවා කියලා කියන්නේ ඔන්න ඕක. එතකොට ඔන්න ඔය විදිහට තමයි ගෙදරදී current supply එක වැඩ කරන්නේ. live and neutral කියලා වයර් දෙකක් තියෙනවා. live එකේ තමයි potential එක තියෙන්නේ. live එකේ තමයි voltage එක තියෙන්නේ. plus and minus කියන දෙකම තියෙන live එකේ. neutral එක 0. ඒකේ voltage එකක් නැහැ. ඒ කියන්නේ එයා බලාගෙන ඉන්නේ අරහෙන් voltage එකක් ගන්න. live එකක් මෙයාට connect වුණොත් එහෙම device එකක් කරහා එයාට පුළුවන් current එක අරගෙන. දැන් මෙතන bulb එකක් තියෙනවා කියලා හිතන්න. ඔන්න ගෙදර උඩ එල්ලලා තියෙන bulb එකක්. දැන් ඔය bulb එකට input විදිහට තියෙනවා neutral wire live wire එකක් තියෙනවා input විදිහට. neutral එකකුත් තියෙනවා ඒක. එතකොට මේක කොහොමද connect වෙන්න ඕන? මේ neutral එක මේ neutral එකට connect වෙන්න ඕන. ඊට පස්සේ live එක තමන් වතු පාටින් මදින්නම්. live එක ඇවිල්ලා මේ live එකට connect වෙන්න ඕන. මෙතෙන්දී short වෙන්නේ නැහැ. හොඳයි මේක උඩින් ඇවිල්ලා තියෙනවා. දැන් මේ live එකේදී කියන මේ 230 මේ bulb එක හරහා ගිහිල්ලා මේක යන direction එක on direction එක අදින්න ඔහම එන current එක මේ ගිහිල්ලා bulb එක හරහා ගිහිල්ලා අර neutral එකෙන් මෙහා ආපහු යනවා. neutral එකෙන් ආපහු යනවා. එතකොට bulb එක පත්තු වෙනවා. ඔක තමයි
පාත් එක. එතකොට අපිට මේ කොහෙද හරි ස්විච් එකක් දාගන්න පුළුවන්. මම මෙන්න මෙතන මේක කපලා ඩිස්කනෙක්ට් කරලා මෙතන මම ස්විච් එකක් අඳිනවා. ස්විච් එක අපිට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන් ඉරක් වගේ. මම ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක පහළට දැම්මහම මේක කනෙක්ටඩ්. මේ උඩට උස්සලා තියෙද්දි මේක ඩිස්කනෙක්ට්. දැන් මෙන්න මේ වගේ ස්විච් එකක් තමයි ඔයගේ බිත්තියේ තියෙන්නේ. ඔයගේ බිත්තියේ මෙන්න මේ වගේ ස්විච් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලයිව් කනෙක්ෂන් එක මෙතනින් ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. ඔයා ගෙදර ලයිට් එකක් ඔන් කරනවා කියලා ස්විච් එක දානකොට මොකද වෙන්නේ? ඔන්න ඔය ඩිස්කනෙක්ට් වෙලා තිබුණ ලයිව් කනෙක්ෂන් එක ආපහු සරයක් කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණ ගමන් බල්බ් එක පත් වෙනවා. මොකද කරන්ට් එකට මෙහෙම ගිහිල්ලා මෙහෙන් එන්න පුළුවන්. ඔයා ස්විච් එක ඔෆ් කරනවා කියන්නේ මෙන්න මේ ලයිව් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරනවා කියන එක. right ඔන්න ඔකයි බේසිකලි වෙන්නේ. දැන් එතකොට මම මේ ස්විච් එක මකලා ආපහු සරයක් මේ කනෙක්ට් කරනවා. කලින් ඉඳපු ටිකක් මහන්නම්. ඔයා අහලා තියෙන දෙයක් තමයි එක වයර් එකක් ඇල්ලුවට කරන්ට් එක වදින්නේ කියන එක. ඔය ලයිව් වයර් එක ඇල්ලුවත් නියුට්‍රල් වයර් එක ඇල්ලුවත් ඔය දෙකෙන් මොකක් ඇල්ලුවත් එකක් ඇල්ලුවට කරන්ට් එක වදින්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. හරි. හැබැයි ග්‍රවුන්ඩ් උනොත් කරන්ට් එක වදිනවා. ඔයාව පොළොවට සම්බන්ධ වෙලා තියෙනවා නම් කරන්ට් එක වදිනවා. දැන් පොළොව ග්‍රවුන්ඩ් එක. එහෙනම් නැත්නම් අපි ජීවත් වෙන අර්ත් එක. මේ අර්ත් එකේ වෝල්ටේජ් එකක් නැහැ. ඒ කියන්නේ මෙයා 0 වෝල්ට්. අර්ත් එකේ අර්ත් සර්ෆේස් එකේ වෝල්ටේජ් එකක් නැහැ. ඒ කියන්නේ මෙයා 0 වෝල්ට්. හරි. ඒක නිකන් හරියට මේ නියුට්‍රල් වයර් එක මෙතන තියෙනවා වගේ තමයි. 0 වෝල්ට්. දැන් එතකොට ඔයා මෙතන ඉන්නවා. මෙහෙම මේ විදිහට පොළව උඩ තමයි ඉන්නේ. ඔයා පොළව උඩ ඉන්න ගමන් මේ ලයිව් වයර් එක අල්ලනවා. ඔයා පොළව උඩ ඉන්න ගමන් ලයිව් වයර් එක අල්ලනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන 230 මේ ලයිව් වයර් එක දිගේ 230 එනවා. ඒක ඔයාගේ ඇඟ හරහා ගිහිල්ලා මේ 0 කියන තැනට යනවා. මොකද අර මේ කරන්ට් එක කියන්නේ වතුර වගේ තමයි. එයා හැමතැනම උස් තැන ඉඳන් පල්ලෙහාට යන්න තමයි පොටෙන්ෂල් එකක් තියෙන්නේ. කැමැත්තක් තියෙන්නේ. හරි. දැන් ගඟක් කවදාවත් බහින්නේ නැහැනේ අනිත් පැත්තට. කන්දක් උඩ ඉඳන් පහළට තමයි රිවර් එකක් යන්නේ. පහළ ඉඳන් උඩට රිවර්ස් යන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතන 230 වෝල්ට් තියෙන මේ වයර් එකේ ඔයා ලයිව් වයර් කල්ලලා තියෙනවා. ඊට පස්සේ ඔයා මේ 0 වෝල්ට්ස් වෙච්ච ග්‍රවුන්ඩ් එකේ තමයි ඉන්නේ. අර්ත් සර්ෆේස් එක 0. අර්ත් සර්ෆේස් එකේ කරන්ට් එකක් නැහැ. එතකොට 230 to 0. එතකොට ඔයාගේ ඇඟ හරහා තමයි කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ. ඔයාගේ ඇඟ හොඳ කරන්ට් කන්ඩක්ටර් එකක්. ඔයාගේ ඇඟ හරහා ලේසියෙන්ම කරන්ට් එක යනවා. එහෙම ගියොත් එහෙම ඔයාට කරන්ට් එක වැදිලා මැරෙන්න උනත් පුළුවන්. මෙහෙම ඉන්න වෙලාවට. right. ලයිව් වයර් එක ඇල්ලුවොත් එහෙම. දැන් ලයිව් වයර් එක ඔයා අල්ලන්නේ නැහැ. ලයිව් වයර් එක ඔහේ තියෙනවා. ඔයා නියුට්‍රල් වයර් එක අල්ලනවා. නියුට්‍රල් වයර් එක ඇල්ලුවොත් එහෙම 0 to 0 0 to 0 කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නියුට්‍රල් වයර් එක ඇල්ලුවොත් එහෙම ඔයා ග්‍රවුන්ඩ් එකේ අඩිය තියාගෙන හිටියා. ග්‍රවුන්ඩ් එකට ස්ලිපර්ස්වත් මුකුත් නැතුව ග්‍රවුන්ඩ් එකට අඩිය තියාගෙන ඉඳියා. ආට කරන්ට් එක වදින්නේ නැහැ නියුට්‍රල් එක ඇල්ලුවොත් එහෙම. මොකද 0 to 0 පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් නැහැ. ඒකින්ද කරන්ට් එක ෆ්ලෝ වෙන්න විදිහක් නැහැ. හැබැයි ඔයා ස්ලිපර්ස් නැතුව නියුට්‍රල් වයර් එකවත් අල්ලන්න හොඳ නැහැ. හේතුව because this is Sri Lanka. මේක ලංකාව. මොකද අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් නියුට්‍රල් වයර් එකේ සමහර වෙලාවට 5 වෝල්ට් 10 වෝල්ට් වගේ එනවා. එහෙම එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම උනාට පොඩි කරන්ට් එකක් වදින්න පුළුවන්. මැරෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් කඩියක් කනවා වගේ පොඩ්ඩක් වදින්න පුළුවන්. එහෙමවත් කරන්ට් එකකට යන එක හොඳ නැහැ. ඒකින්ද නියුට්‍රල් එකවත් ස්ලිපර්ස් නැතුව අල්ලන්න එපා. එහෙම අල්ලන්න වෙන්නේ නැහැ සමහරවිට.
දැන් මෙහෙම හිතමු. ඔය අහලා ඇති ස්ලිපර්ස් දාගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මෙතන හරිය කකුල් වල ස්ලිපර්ස් තියෙනවා. ස්ලිපර්ස් තියෙනවා කියන එක මේ විදිහට වෙන්නන්නම්කෝ. ඔයා ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් නැහැ කියන එකනේ ස්ලිපර්ස් තියෙනවා කියන්නේ. ස්ලිපර්ස් තියෙනවා කකුල් වල. ඉතින් ග්‍රවුන්ඩ් එකට ඔයා කනෙක්ට් වෙලා නැහැ. දැන් ඔයා මේක ලයිව් එක අල්ලනවා. දැන් ලයිව් එක ඇල්ලුවොත් එහෙම 230 මෙහෙම ඇවිල්ලා 0 වලට යන්න දෙයක් නැහැ. You are not connected to the ground. එක්ක ස්ලිපර්ස් තියෙනවා එහෙම නැත්නම් ප්ලාස්ටික් පුටුවක් උඩ නැගලා ඉන්නේ. එතකොට මෙයාට පල්ලෙහාට යන්න දෙයක් නැහැ. එතකොට ඔයාලට කරන්ට් එක වදින්නේ නැහැ. ලයිව් එක ඇල්ලුවත් කරන්ට් එක වදින්නේ නැහැ. මේ වෙලාවෙදී. මොකද සර්කිට් එක කම්ප්ලීට් වෙන්න විදියක් නැහැ. සර්කිට් එක කම්ප්ලීට් වෙනවා නම් 232 0 වෙනකන් යන්න ඕන. මේ වෙලාවේදී යන්න බෑ. 230 නම් 0 වෙනකන් යන්න බෑ. ඒකේ හින්දා මෙතෙන්දී ඔයාලට කරන්ට් එක වදින්නේ නැතුව යනවා. එතකොට තව මොකක්ද කියන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන 230 මෙයා වත් එකට කනෙක්ට් වෙලත් නැහැ. කරන්ට් එක මෙහෙම අපේ ඇඟ දිගේ ඇවිල්ලා කකුල් වලට වෙනකන් ඇවිල්ලා බලලා වත් වෙන විදිහක් නැහැ නේ කියලා එහෙම ආපහු යන්නේ නැහැ. මගට ඇවිල්ලා බලලා ආපහු ගියේ මේත් වලට කරන්ට් එක වැදිලා. එහෙම යන්නේ නැහැ. හරි. කරන්ට් එක මගට ඇවිල්ලා බලලා යන්නේ නැහැ. මෙතන කනෙක්ටඩ් නැත්තම් මෙයා මෙහෙන් එන්නෙම නැහැ තමයි. මෙතන ඔයා කනෙක්ට් කරලා නැත්තම් ඔයාගේ ඇඟට ඇවිල්ලා බලලා ආපහු යනවා කියලා එහෙම එකක් එම නැහැ. කනෙක්ටඩ් නැත්තම් මෙයා එන්න try කරන්නේවත් නැහැ ඔයාගේ ඇඟට. එතකොට මේක ස්ලිපර්ස් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් පුටුවක් වෙන්න පුළුවන්. දැන් මෙටල් වලින් හදපු යකඩ පුටුවක් එක නැගලා මෙහෙම ඇල්ලුවොත් එහෙම වදිනවා. මොකද එතකොට හොඳට කනෙක්ට්. මොකද මෙටල් වලින් කරන්ට් එක යනවනේ. ඒ වගේ. එතකොට දැන් මෙහෙම සිනාරියෝ එකක් දුන්නොත් එහෙම. ඔයා ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙලත් නැහැ. ග්‍රවුන්ඩ් එකේ අඩිය තියලා නැහැ. හැබැයි ඔයා ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම අද්දකින් අල්ලගෙන. මෙහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම අද්දකින් අල්ලගෙන. ඔහොම ඇල්ලුවොත් එහෙම 230 to 0. ඔයාව ග්‍රවුන්ඩ් වෙන්න ඕනාවක් නැහැ. මොකද මෙතන මේ වයර් එක කොහොමද 0 නේ? එතකොට ඔයාගේ අඟ අරගෙන කරන්ට් එක යන්න පුළුවන්. ඔන්න ඕකෙන් හින්දා තමයි වයර්ස් දෙක ඇල්ලුවම කරන්ට් එක වදිනවා කියන එක ඇවිල්ලා තියෙන්නේ. වයර්ස් දෙකම ඇල්ලුවොත් එහෙම බොහොම ලේසියෙන් ඔයා ග්‍රවුන්ඩ් වෙලා හිටියත් නැත්නම් කුරුල්ලෙක් පායිපා හිටියත් ඔයාට කරන්ට් එක වදිනවා. හේතුව තමයි ග්‍රවුන්ඩ් වෙන්න ඕනාවක් නැහැ. ඔයාගේ අඟ හරහා ගිහිල්ලා කරන්ට් එක වදිනවා. ආ දැකලා තියෙ ලයිට් කනවල මෙහෙම වයර්ස් වල වවුල මෙතන එල්ලිලා මේ පහළ එකේ ගැවිලා. ඌ මේ උඩ කම්බි එල්ලිලා පහළ එකේ ගැවුණා. ගැවුණු ගමන් වවුල මැරිලා පිච්චිලා යනවා එතනදී. එතකොට කුරුල්ල මේක උඩ චිල් එකේ වහලා ඉන්නවා කිසි අවුලක් නැහැ. කුරුල්ල වහලා ඉන්නවා. අවුල. එතකොට කුරුල්ලට අවුලක් නැවෙන්න වවුලට කේස් එකක් වෙන්න හේතුව තමයි. මෙතෙන්දි වවුල මෙතන සර්කිට් එකක් ක්‍රියේට් කළා එයාගේ අඟ හරහා. මොකද මේක ලයිව් නම් මේ උඩින් යන කේබල් එක ලයිව් නම් ලයිට් කනවා. පහලින් යන එක නියුට්‍රල් නා. එයාගේ අඟ හරහා කනෙක්ෂන් එකක් කරලා දෙනවා ලයිව් එකට නියුට්‍රල් එකට කනෙක්ට් වෙන්න. එතකොට එයා ඉමීඩියට්ලි ඩෙත් එකක් ක්ෂණිකවම මැරලා යනවා. මේ වගේ මේක තමයි ලයිව් and නියුට්‍රල් කියන කනෙක්ෂන්ස් දෙක ගැන මම ඔයාලට එක්ස්ප්ලেইন කරා. දැන් අපිට යන්න පුළුවන් අපෝ සරයක් ලෙසන් එකේ අර පාඩමේ රතු පාට මම කළු පාටට වයර්ස් දෙක ගන්න පෙන්නලා තිබුණානේ. ඔය කලර් කෝඩ් හොඳට තේරුම් ගන්න. live wire is most of the time is represented by red. ගොඩාක් වෙලාවට live is represented by red. නියන් danger color එකක් වගේ රතු කියලා කියන්නේ. live එක හැම වෙලාවෙම red color. ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙවෙයි සමහර වෙලාවට කහ පාට වගේ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට red. neutral එක most of the time dark color එක. It can be black, brown, blue. ඔය දැන් වයර් දෙකක් ගත්තට පස්සේ ඒකේ light color එක ගොඩක් වෙලාවට live, dark color එක neutral. ඒ විදිහට තමයි color codes යන්නේ. හරි.
ඊට පස්සේ අපි අවහු බාරක් ආවොත් එහෙම මෙතෙන්ට. දැන් අපි මේ පාට දෙක ගැන දන්නවා. ලයිව් කියන්නේ මොකක්ද? නියුට්‍රල්. කියන්නේ ලයිව් එක රතු පාට එක, නියුට්‍රල් එක නිල් පාට එක. බුදු මං කියවන ඩාර්ක් කලර් එක නියුට්‍රල් කියලා. මෙතෙන්ද දීලා තියෙන නිල් පාට. right. ඊට පස්සේ මෙන්න මෙතන දීලා තියෙන ඩයග්‍රෑම් this is a very important one. මේ ගොඩාක් වැදගත් තරම් සමහර විට මේකේ එක්සෑම් එකේ ස්ට්‍රක්චර්ඩ් එසේ ෆික්ෂන් පේපර් එකේ තියෙන්න වෙන්න පුළුවන්. මේ මෙතන මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. ඒකින්ද මම මේකට ඩයග්‍රෑම් එකක් ඇඳලා ඔයාට විස්තර කරන්න. දැන් ආපෝසරයක් අපිට ඔය හම්බ වුණ ඩිවයිසස් වල නම් ටික අපි මෙතනින්ම පොඩ්ඩක් බලාගෙන යමු. ඒක ලේසි. ගෙයින් එළිය තිබ්බ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක. ගෙයින් එළිය තිබුණා ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක. අර මීටර පෙට්ටිය ගාව තිබ්බේ කටවුට් එක කියලා කියන්නේ මේක. ගෙයින් එළිය තියෙනවා මේක. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් මීටර් එක තියෙනවා. ඊට පස්සේ අයිසොලේටර් එහෙම නැත්නම් මේන් ස්විච් එක තියෙනවා. ඊට පස්සේ RCCB residual current circuit breaker එහෙම නැත්නම් trip switch. ඊට පස්සේ trip switch එක තියෙනවා. ඊට පස්සේ MCB ගොඩක් තියෙනවා. ගෙදර එක sections වලට current එක distribute කරන්න. ඔය නම් පොඩ්ඩක් familiar කරගන්න. මේක පාවිච්චි කරන්න. එතකොට මේ ඩයග්‍රෑම් එකෙන් පෙන්නලා තියෙන අපෝසරයක් මුලින්ම බලුවොත් එහෙම මුලින්ම OCB එක යනවා. OCB එකේ ස්විච් එකක් තියෙනවා. OCB එකේ live connection එක disconnect වෙලා තමයි තියෙන්නේ. OCB එකේ live connection එක disconnect වෙලා තියෙනවා. overload වෙලා આવොත් live connection එකකින් මේක automatically disconnect වෙනවා. normal තියෙන ලාවට මේක connect වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ electric meter එක හරහා යනවා. electric meter එකෙන් යද්දී එකක්වත් disconnect වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක යනවානේ isolator එකට. isolator එකේදී වැදගත්ම දේ තමයි isolator එකේදී මේ විදිහට live connection එක disconnect වෙනවා. neutral connection එකත් disconnect වෙනවා. right. isolator කියන්නේ main switch එකනේ. ඒ කියන්නේ main switch එක off කරා කියන්නේ මේ live and neutral කියන connections දෙකම කැඩෙනවා. live and neutral කියන connections දෙකම disconnect වෙනවා. right. මේ විදිහට isolator එක turn off කරොත් එහෙම මෙතන මේ දෙකටම switches තියෙනවා. අර දෙකට තියෙන main switch එක අර ලොකු දිග lever එකක් නේ තියෙන්නේ. ඒකෙන් ඔය live neutral කියන දෙකම disconnect වෙනවා. එතකොට isolator එක off කළා කියලා කියන්නේ ඔයා 100% safe. ඔයා ගොඩක් safe current එක. මොකද current එක වදින්න විදියක් නැහැ. live එකකින් ඇවිල්ලා වදින්න විදියකුත් නැහැ. neutral එකකින් ඇවිල්ලා වදින්න විදියකුත් නැහැ. දැන් මම කියවනේ අර neutral එක අල්ලන්නත් එපා. මොකද පොඩි current එකක් හරි එන්න පුළුවන් කියලා. isolator එක off කරොත් එහෙම ඒ possibility එකක් නැති වෙනවා. isolator එකේ මේ දෙකටම අදාළව switches තියෙනවා. ඊට පස්සේ මේක එනවා RCCB එහෙම නැත්නම් trip switch එක ඇතුළට. trip switch එක ඇතුළේදී මේ දෙකම disconnect වෙනවා. ඉස්සර පරණ trip switches වල හැබැයි live connection එක විතරයි disconnect වුනේ. හැබැයි දැන් අලුත් trip switch වල ඒකේ ওই connections දෙකම disconnect වෙනවා. ඔතන mainly මතක තියාගන්න ඕන දේ තමයි normally this is not disconnected by the hand. අපි අතින් manually disconnect කරන්න ඕනේ නැහැ. this is done automatically. මේක ගොඩක් වෙලාවට automatically මේ දෙකම connection දෙක disconnect වෙනවා. automatically මේක disconnect වෙන්නේ current leak එකකදී එහෙම නැත්නම් current එක overload වුණාට පස්සේ එහෙම නැත්නම් lightning වලදී ඔයගේ වෙලාවකදී තමයි මේකේ දෙකම disconnect වෙන්නේ. ඊට පස්සේ යනවා MCB වලට. ඒක මම අඳින්නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම අඳින්නම්. මෙතන ස්විච් එකක් තියෙනවා. MCB එකක මේ විදිහට ස්විච් එකක් තියෙනවා. ඒකෙන් ඊට පස්සේ මෙහෙම එළියට යනවා. neutral connection එක ගත්තොත් එහෙම neutral connection එක මෙහෙම disconnect වෙන්නේ නැහැ MCB එකක. right. neutral connection එක disconnect වෙන්නේ නැහැ MCB එකක.
දැන් මෙතනින් මේ දෙවෙනි MCB එකට ඕනනම් අපිට මෙතනින් මෙහෙම වයර් එකක් ගහලා ගන්න පුළුවන්. දෙවෙනි MCB එකට මෙහෙමයි යන්නේ. මෙතනින් මෙහෙම යනවා. මේකෙන් ජොයින්ට්ලා මේක හරහත් යනවා. දැන් අපි MCB එකේ කරේ separate sections වලට බෙදලා යවුවකනේ. එතකොට අපිට මෙතනින් වයර් එකක් කරගෙන මෙහෙම දෙවෙනි MCB එකට යන්නත් පුළුවන්. මේක යද්දී වෙනස තියෙන්නේ මෙතෙන්දී neutral connection එක disconnect වෙන්නේ නැහැ. sorry. neutral connection එක disconnect වෙන්නේ නැහැ MCB වලදී. only the live connection is disconnected. live connection එක විතරයි disconnect වෙන්නේ. right. sorry මට විතර අඳින්න අමාරුයි. මේ වගේම තමයි. මේ MCB එක වගේම තමයි මේකට යන්නේ. දැන් මේකෙන් ඊට පස්සේ එළියට යනවා. ඒක අපි room number 2 කියලා කියමුකෝ. පළවෙනි එක room number 1 කියලා. ඒකේ neutral connection එක ප්‍රශ්නයක් වෙන්නේම නැහැ. ඒක ඒ විදිහටම එළියට යනවා. live connection එක මෙතනින් disconnect වෙනවා switch එකක් තියෙනවා. මේක room 1 එකට යන්නේ මේ section එක R1 මේක room number 2 වලට තමයි මේක යන්නේ. room number 2 වලට මේක යන්නේ. එතකොට MCBs වලින් කොහොම distribute කරනවා room 1 room 2 එහෙම. MCB එකේදී only the live connection is disconnected. live connection එක විතරයි disconnect වෙන්නේ. neutral connection එක disconnect වෙන්නේ නැහැ. ඒ කියන්නේ MCB එකක් off කරලා අපි repair එකක් කරන එක 100% safe නැහැ. අර මම කලින් කිව්ව විදිහට අම්මා kitchen එකේ වැඩ කරද්දි තාත්තට repair එකක් පොඩි repair එකක් කරගන්න උනොත් අපිට MCB එකක් use කරන්න පුළුවන් to turn off the section of a house. අපිට එක section එකක current supply එක turn off කරන්න අපිට MCB use කරන්න පුළුවන්, but it is not 100% safe. 100%ම safe නැහැ MCB එකක් off කරගෙන repair එකක් කරන එක. reason එක තමයි live wire is still connected. sorry live නෙවෙයි, neutral wire is still connected. neutral එක දාම connect වෙලා තියෙන්නේ. ඒකට neutral එකෙන් අර එන චූටි current එකක් වදිනවා වෙන්න පුළුවන්. ලොකුවට මැරෙන්න තරම් වදින්නේ නැහැ. හැබැයි neutral එකෙන් පොඩි current එකක් වදින්න පුළුවන්. මම අර කිව්වා වගේ දැන් neutral එකේ හරිනම් තියෙන්න ඕන 0. හරිනම් 0 volt තමයි තියෙන්න ඕන. හැබැයි සමහර වෙලාවට ඔක 5 volt 10 volt වගේ නම් එකක් තියෙන්න පුළුවන්. ඒවා mistakes ඉන්නේ. ඒකින්ද MC repair එකක් කරද්දී MCB off කරන එක නෙවෙයි කරන්න ඕනේ. හරිම විදිහට repair එකක් කරනකොට off කරන්න ඕන මොකද? main switch එක. isolate එක තමයි off කරන්න ඕනේ. isolate එක off කරොත් live and neutral both connections get disconnected. connections දෙකම disconnected. trip switch එක off කරලා මේ වැඩේ කරන්න පුළුවන් manual off කරලා අතින් අල්ලලා පල්ලෙහාට දාලා. හැබැයි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මොකද සමහර trip switch වල live connection එක විතරයි disconnect වෙන්නේ. සමහර ඒවා. අපි දන්නේ නැහැ ඇතුලේ කොහොමද යනවද කියලා. ඒකින්ද අපි trip switch එක off කරනවට වඩා හොඳයි main switch එක off කරන එක. main switch එකෙන් තමයි මොන විදිහම power supply එක අපිට disconnect කරන්න පුළුවන්. එතකොට මේ path එක මේ එළිය ඇඳලා තියෙන gadget දෙක මේ devices දෙක ගේ wall එකෙන් එළිය තියෙනවා. මේ දෙකම ගෙයින් එළිය තියෙනවා. all out circuit breaker එක. මේකෙන් කරන්නේ ලොකු කරන්ට් එකක් ආවොත් ගේ අස්සටවත් යන්න දෙන්නේ නැහැ. ගේ අස්සට එන්න දෙන්නෙත් නැහැ. මෙතනින්ම නතර කරගන්නවා. right. ඊට පස්සේ මීටර් එක හරහා යනවා. දැන් මෙතනින් මෙයා කොහොම හරි මෙයාව රවට්ටගෙන ආවයි කියමු. ඕවර්ලෝඩ් වෙලා එනවා. රවට්ටගෙන කියන්නේ එහෙම එන්න බෑ. ඕවර්ලෝඩ් හැබැයි මෙතන මේ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් කියන එක ගෙයින් එළිය තියෙන එක ඕෆ් වෙන්නේ නැහැ නේ ලේසියෙන්. දැන් ආගේ ජීවිත කාලයක් පුරුතු මේකක් ඕෆ් වෙනවා දැකලා නැතුව. ගෙදර ට්‍රිප් එක නම් ඕන් තරම් ඕෆ් වෙනවා. හැබැයි ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් ගෙයින් එළිය තියෙන එකක් ඕෆ් වෙලා ඔයාට ඒක දාන්න ගෙයින් එළියට යන්න මීටර් පෙට්ටිය ගාවට යන්න වෙලා තියෙනවද කවදාවත්? මම හිතනවා නෑ කියලා. එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන් මේක ලේසියකට ඕෆ් වෙන්නේ. මේක ඕෆ් වෙන්නේ ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක ඕෆ් වෙන්නේ ලොකුම කරන්ට් එකක් ආවොත් තමයි. එහෙම නැත්නම් ඔය ළඟ පාතකට පොඩි අකුණකට වගේ දෙයකට මේක ඕෆ් වෙන්නේ. කියන්නේ මේක හරහා මෙයාට ඕවර්ලෝඩ් උනත් යන්න පුළුවන්. ටිකක් ඕවර්ලෝඩ් උනත් යන්න පුළුවන්. එහෙනම් එයා RCCB එකෙන් තමයි නතර කරන්නේ. ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක පහු කරගෙන ආවත් ට්‍රිප් ස්විච් එකෙන් තමයි
ගේ අනිත් තැන් වලට යන එක මේ ඕවර්ලෝඩ් කරන්ට් එක ගේ අනිත් තැන් වලට යන එක කන්ට්‍රෝල් කරන්න. හරි. එතකොට ඒවට අමතරව මේ අයිසොලේටර් MCB මේ වගේ දේවල් වලත් ෆියුස් තියෙනවා. ඒ තියෙන්නේ වැඩි පරිස්සමට. කොහොමද ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙන්නේ නැතුව මේක ට්‍රිප් ස්විච් එක ෆන්ක්ෂන් එකක් නැති වුණොත් එහෙම ට්‍රිප් ස්විච් එක ෆන්ක්ෂන් නැති වෙලාවට මෙතන මේ MCB වල හැමත් ෆියුසස් තියෙනවා. ඒ ෆියුසස් බර්න් වෙලා මේ කරන්ට් එක ගෙදරට හම්බ වෙන එක නතර වෙන්න පුළුවන්. ඒවත් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ට්‍රිප් ස්විච් එක වැඩි ෆන්ක්ෂන් වෙලා කරන්ට් එක යන්න නොදී ඔෆ් කරලා මේ වැඩේ ෂේප් කරගන්නවා. මොකද අර මේ MCB ඇතුලේ තියෙන ෆියුසස් පිච් වුණත් එහෙම කරදරයක් නේ. එතකොට ඔන්න ඔය විදිහටයි ගෙදරට කරන්ට් එක එන්නේ. දැන් එතකොට මම මෙන්න මේ room 1 කියන එකේ බල්බ් එකකුත් දාලා පෙන්නනවා. බල්බ් එකක් දාලා තියෙනවා. ඔයාගේ වහලෙන් පහළට එල්ලෙනවා. ඔයාගේ සීලින් එකකින් පහළට එල්ලිලා තියෙන බල්බ් එකක් කියලා හිතන්න. එතකොට මේ ස්විච් එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන මේ අඳලා තියෙන ස්විච් එක මේක තමයි ඔයාගේ බිත්තිය තියෙන්නේ. ලයිව් කනෙක්ෂන් එක තමයි ඩිස්කනෙක්ට් කරන්න මේ ස්විච් එකකින්. ස්විච් එකක් ඔන් ඔෆ් කරනවා කියලා කියන්නේ ලයිව් කනෙක්ෂන් එක කනෙක්ටඩ් ඩිස්කනෙක්ටඩ් කරන එක. කනෙක්ට් ඩිස්කනෙක්ට් කරන එක. එතකොට අපි ගෙදර තියෙන සීලින් එකකින් ඔයාගේ රූම් එකේ පහළට එල්ලෙන නැත්තම් සීලින් එකේ හයි කරලා තියෙන බල්බ් එක ඔෆ් කරන්න ඕනේ ඔන් කරන්න ඕනේ. පුටු දෙක තුනක් තියලා ඒ පුටු උඩට නැගලා බල්බ් එක ගාවට ගිහිල්ලා ඔෆ් කරන්න නැහැ. ස්විච් එක තියෙන්නේ බිත්තියේ. එතකොට කොහොමද කරලා තියෙන්නේ? මෙන්න මේ ලයිව් වයර් එකේ දිග වැඩි කරලා මේක එක පැත්තකට ඇදගෙන ඔයාගේ බිත්තියට අරගෙන. මේ බිත්තිය ගාව ස්විච් එකක් දාලා තියෙනවා. මේකේ දිග වැඩි කරලා තියෙනවා. නියුට්‍රල් එකට ප්‍රශ්නයක් නැහැ. එයාට කෙලින්ම එන්න පුළුවන්. හැබැයි ලයිව් එක එහෙම ගෙනහැල්ලා බල්බ් එක ගාවින් ස්විච් එක දැම්මොත් එහෙම ඔයාට උඩ නගින්න ඕන ලයිට් එක ගාවට නගින්න ඕන ලයිට් එක ඔෆ් කරන්න. එහෙම හරියන්නේ නැහැ. ඒකින්ද ලයිව් කනෙක්ෂන් එක කලින්ම ඔයාගේ වෝල් එකකට ගෙනහැල්ලා වෝල් එකේ ස්විච් එකක් දාලා ඊට පස්සේ ආපහු සරයක් බල්බ් එක ගාවට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විදිහ තමයි හදලා තියෙන්නේ. right. එතකොට මෙතන MCB එකේ ස්විච් එක ඔෆ් කළොත් MCB එකේ ස්විච් එක ඔෆ් කළොත් එහෙනම් මුළු කාමරේම කරන්ට් එක නැතුව යනවා. දැන් මෙතනින් MCB එකෙන් එළියට එන එකෙන් අපිට මෙහෙම බ්‍රාන්චස් අරගෙන MCB එකෙන් එළියට එන එකෙන් අපිට මෙහෙම බ්‍රාන්චස් අරගෙන ඒවට බල්බ්ස් ගොඩක් එම කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් රූම් එකේ තියෙනවා බල්බ් දෙකක්. බල්බ් දෙක තමයි මේ තියෙන්නේ. ඔය බල්බ් දෙකට වෙන වෙනම සෙපරේට් ස්විචස් දෙකක් තියෙනවා. ඔය බල්බ් දෙකට වෙන වෙනම සෙපරේට්ලි ස්විචස් දෙකක් තියෙනවා. මේ ස්විච් එක ඔන් කරොත් මේ බල්බ් එක ඔන් වෙනවා. මේ ස්විච් එක ඔන් කරොත් මේ බල්බ් එක ඔන් වෙනවා. මේ MCB එක කරා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ MCB එක ඔෆ් කරොත් මේ බල්බ් දෙකම වැඩ කරන්නේ නැතු වෙනවා. එතකොට ඔන්නෝක තමයි ස්ට්‍රක්චර් එක home electric circuit එකක simplified structure. ඔයා ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් හරි. ස්ක්‍රීන්ෂොට් එකක් හරි මේක ලියාගත්තත් ඇඳගත්තත් කමක් නැහැ. දැනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මොකද this is very important. මේක ගොඩාක් important diagram එකක්. මේක directlyම structured essay තමයි මම target කරන්නේ. structured essay එකක එන්න පුළුවන්. ඔක අඳින්න දෙන එකක් නැහැ. ඔක ඒගොල්ලෝ ඇඳලා සමහර දැන් කම්ප්ලීට් කරන්න නැත්නම් ලේබල් කරන්න වගේ එන්න පුළුවන්. ඉන්න ඔකේ නෝට් එක තියාගන්න ඔකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මොකද ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන එක එච්චර පැහැදිලි නෑ. ඒකයි. right. ඊගාවට අර මුලින්ම හම්බුණා ඕවර්ලෝඩ් සර්කිට් බ්‍රේකර් එක ගෙයින් එළිය තිබුණේ. මැක්සිමම් කරන්ට් එක 40 ඇම්පියර්ස් විතර තමයි. ඊට වඩා වැඩි වුණොත් එහෙම ඩිස්කනෙක්ට් වෙනවා. right. ඊට පස්සේ තියෙනවා ගේ ඇතුළට ආවට පස්සේ අයිසොලේටර් එක. මේන් ස්විච් එක. right. මේ මේන් ස්විච් එක හරහා සාමාන්‍යයෙන් 30 ඇම්පියර්ස් වගේ වෙනකන් යන්න පුළුවන්. 30 ඇම්පියර්ස් වගේ අරගෙන යන්න පුළුවන් කේපබිලිටි එකක් තියෙනවා. මේන් ස්විච් එක සාමාන්‍යයෙන් ඔටෝමැටික් ඔෆ් වෙනනේ. අපි අතින් ඔෆ් කරන්න ඕන. මීටත් වඩා ඕවර්ලෝඩ් වෙලා આવොත් එහෙනම් මේන් ස්විච් එකත් ඔටෝමැටික් ඔෆ් වෙන්න පුළුවන්. 30 ඇම්පියර්ස් වලටත් වඩා આવොත් එහෙනම්. මේකේ කියනවා
it can be disconnected the home hold circuit from power mains live and neutral. මම අර ඩයග්‍රෑම් එකේ අඳලා වෙන්න ඕනේ. isolator එකෙන් එහෙම නැත්නම් main switch එකෙන් live and neutral කියන දෙකම disconnect වෙනවා. live and neutral කියන දෙකම disconnect වෙනවා main switch එකෙන්. එහෙම නැත්නම් isolator එකෙන්. ඒකින්ද අපි මේවට කියනවා dual pole switches කියලා. dual pole switches කියන වචනේ පාවිච්චි කරනවා main switch එකට. හරි. මෙතන මේ පෙන්වලා තියෙන්නේ live neutral දෙකම disconnect. හරි. ඊට පස්සේ trip switch. residual current circuit breaker. trip switch එක මේක වෙන්න එහෙම ටිකක් complex structure එකක් තියෙනවා. මේ structure එක ලොකුට worry වෙන්න ඕනේ මේ coil වගේ මොනවද හදලා තියෙන්නේ කියලා. ඔයාලට මතක තියෙන්න ඕන live and neutral කියන connections දෙකම මේකදී disconnect වෙනවා. this is automatically disconnected generally. මේක automatically disconnect වෙන්න ඕන හින්දා තමයි මේ coils එහෙම අරගෙන මේ හදලා තියෙන්නේ. මේ coil structure එක මම මෙතන විස්තර කරන්නේ නැහැ. අපිට ඒක electromagnetic induction කියන පාඩමේදී විස්තර කරන්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ කියලා. මෙතෙන්දි මතක තියාගන්න ඕන both live and neutral connections are disconnected by residual current circuit breaker එහෙම නැත්නම් trip switch එක. ඊට පස්සේ distribution box එක. distribution box කියන එක මෙතන ටිකක් explain කරලා තියෙනවා ටිකක් complex විදියකට. ඕක එච්චර serious ගන්න එපා. දැන් අර ගෙයින් එළිය ඉඳන් එනවනේ live connection එක. neutral connection එක. දැන් ගෙයින් එළිය ඉඳන් එන live and neutral connection එක මේ MCB වලට එහෙම දෙන්න ඕනේ. පළවෙනි MCB එකටත් දෙන්න ඕනේ. දෙවෙනි MCB එකටත් දෙන්න ඕනේ. තුන්වෙනි MCB එකටත් දෙන්න ඕනේ. ඔහොම හැමතැනකම දෙන්න ඕනේ. එහෙම බෙදලා දෙනකොට MCB වලට බෙදනකොට අපි මේක අර wires වලින් ගත්තොත් එහෙම දැන් මේ මෙතන පෙන්වලා තියෙන විදිහට මේ trip switch එකෙන් එළියට එන wire එක මේ විදිහට wire එකක් තව branch එකක් විදිහට ගැට ගහලා මේ MCB එකට දීලා තියෙනවා. neutral wire එකත් එහෙම branches විදිහට ගැට ගහලා මේ MCB එකට දීලා තියෙනවා. එතකොට මේ පෙට්ටිය ඇතුලේ wire ගොඩක් වැඩි වෙනවා. පෙට්ටිය ඇතුලේ wire ගොඩයි එතකොට. මොකද මෙහෙම දෙකක් තියෙනවා. මේ හැම එකෙම branches ඇවිල්ලා මේ MCB වලට set වෙලා. අන්න ඒක නැති කරගන්න. මේකේ මෙන්න මේ වගේ bridges දෙකක් තියෙනවා. live connection එක ඇවිල්ලා එක bridge එකකට set වෙනවා. මේ bridge එකක් කියලා කියන්නේ metal වලින් හදපු පටිය. live එක මේ metal පටියකට set වෙනවා. neutral එකත් metal පටියකට set වෙනවා. එතකොට මේ metal පටියේ ඉඳන් wire එකක් අදගත්ත ගමන් ඒක live connection එකනේ. neutral live connection එකක් ඕන නම් live එකකින් wire කෑල්ලක් අදින්න විතරයි තියෙන්නේ. neutral එකක් ඕන නම් neutral එකකින් wire කෑල්ලක් අදින්න විතරයි තියෙන්නේ. neutral එකේ ඉඳන් MCB එකට වෙනකම්. දැන් අර wire එකක් ගෙන හැල්ලා ඒකෙන් branches දාගත්තොත් එහෙම අර wire එක main wire එක ගාවට යනකම් wires යන්න වෙනවා එකින් එකට. එහෙම නැතුව මේ bridge එකෙන් ගන්න පුළුවන් current එක. මොකද bridge එක live, bridge එක neutral. There are two bridges, live bridge and neutral bridge. ඒ විදිහට bridges තියෙන හින්දා ඒ bridge එකෙන් ගන්න පුළුවන්. ඔකට bridge කියන වචන නෙවෙයි use කරන්නේ. අපි generally bridge කියලා කිව්වට මේවට කියන්නේ bus bars කියලා. bus bar කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඉතර ලොකුවට හිතන්න එපා. මෙතන අර distribution process එක හරියට කරගන්න තමයි මේක කරලා තියෙන්නේ. ඊට පස්සේ miniature circuit breakers. මේ miniature circuit breakers අපි අර කලින් කිව්වා වගේ MCB use කරන්නේ to distribute the current to the house for the separate sections of the house. house එකේ එක sections වලට බෙදලා current එක supply කරන්න තමයි මේ MCB use කරන්නේ. එතකොට MCBs තියෙන වර්ග දෙකක්. එකක් තමයි current එක high current MCBs and low current MCBs. සමහර MCB තියෙනවා ඒවා 6 ampere වගේ තමයි operate වෙන්නේ. සමහර ඒවා තියෙනවා 13 amperes වගේ තමයි operate වෙන්නේ. ඒ කියන්නේ සමහර section වලට ලොකු current එකක් වැඩක් නැහැ. සමහර section දැන් ඔයාගේ room එකට මේ 6 ampere එකකින් current එක දුන්නාම හොඳටම ඇති ඔයාගේ room එකට. මොකද ඔයාගේ room එක ඇතුළේ ලොකු device use වෙන්නේ නැහැ. ඔයාගේ room එක ඇතුළේ use වෙන devices ටිකක් ගත්තොත් එහෙනම් hair dryer එක use වෙනවා. fan එක use වෙනවා. ඊට පස්සේ bulbs use වෙනවා.
ඕවා ලොකු ඩිවයිසස් නෙවෙයි. ඕවා පොඩි ඩිවයිසස්. ඒකින්ද මෙන්න මේ 6 ampere වගේ MCB එකකින් 6 amperes වගේ ඔපරේට් කරන්න පුළුවන් MCB එකකින් ඔයාගේ room එකට කරන්ට් එක දුන්නා නම් හරි. මෙතන මේ පෙන්වලා තියෙන room 1, room 2, room 3 කියලා. ඒකේ room 1 කියන එක 6 ampere MCB එකක් කියලා හිතමු. එතකොට මේ room 1 එකට දීලා තියෙන 6 ampere MCB එක. එතකොට ඔයාගේ කාමරේ මොකක් හරි ඕවර්ලෝඩ් එකක් වුණොත් එහෙම. ඔයාගේ කාමරේ මොකක් හරි කේස් එකක් හින්දා ඔයාගේ කාමරේට 6 amperes වලට වඩා ලොකු කරන්ට් එකක් එන්න try කරනවා. වැරදීමක් නිසා. ඕවර්ලෝඩ් කේස් එකක් හින්දා 6 amperes වලට වඩා කරන්ට් එකක් ඔයාගේ කාමරේට එන්න try කරොත් එහෙම. ඔයාගේ කාමරේට ඉන්පුට් එක දීලා තියෙන්නේ 6 ampere MCB එකක් කරහා. එතකොට 6 ampere MCB එකක් තියෙද්දි මෙතනින් 10 amperes ඔයාගේ කාමරය ඇතුළට එන්ටර් වෙන්න try කරොත් ඔයාගේ කාමරේට දීලා තියෙන 6 amperes MCB එකකින් ඒකින්ද එයා identify කරගන්නවා overload කියලා. ඒකින්ද MCB එක off වෙලා ඔයාගේ කාමරේට මේ ලොකු කරන්ට් එක එන එක නතර කරනවා. right? අන්න ඒකයි සිස්ටම් එක ඒ විදිහට හදලා තියෙන්නේ. types දෙකකින් තියෙන එක. එතනින් තව protection එකක් එනවා ඔයාගේ individual rooms වලට. individual section වලට. ඒ section එකට අදාළ නැති තරම් කරන්ට් එකක් ඇදිලා යනවා නම් ඒ ඇදිලා යන එක නතර කරන්න පුළුවන් මේ සිස්ටම් එකේ හින්දා. ඊට පස්සේ ඔය garage room එකකට kitchen එකකට වගේ ලොකු කරන්ට් එකක් ඕන. මොකද kitchen එකේ rice cooker, fridge, oven වගේ ලොකු device use කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ garage room එකක ඔය grinders, grill වගේ දේවල් use කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ kitchen, garage room වගේ ඒවට කරන්ට් එක දෙනකොට 13 amperes වගේ MCB එකක් use කරලා තමයි කරන්ට් එක දෙන්නේ. reason එක තමයි මේකෙදි පොඩි කරන්ට් එකක් දෙන එකක් දීලා තිබ්බොත් එහෙම. හිතන්නකෝ kitchen එකට දීලා තිබුණා කියලා 6 ampere MCB එකකින් කරන්ට් එක වැරදිලා හරි කොහොමද? එතකොට ඔයා oven එක plug කරලා switch එක on කරනකොටම MCB එක off වෙනවා. reason එක තමයි oven එකෙන් ලොකු කරන්ට් එකක් ඇදලා ගන්නවා. oven එකෙන් 12 amperes ඇදලා ගන්නවා කියලා හිතන්න. oven එකෙන් 12 amperes ඇදලා ගන්නකොට MCB එක 6 amperes නම් දාලා තියෙන්නේ. ඒ MCB එකට බෑ 12 amperes supply කරන්න. එයා ඒක overload කියලා identify කරගෙන ටක් ගාලා MCB එක off වෙනවා. එතකොට kitchen එකේ කවදාවත් මේ oven එකක් use කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඒ වගේ තැන් වලට දාද්දි 13 amperes වලින් තමයි දාන්නේ. එතකොට ලොකු කරන්ට් එකක් තියෙන devices use කරන්න පුළුවන් ඒ section එක ඇතුලේ. ගැටලුවක් නැතුව. ඒකයි මේ විදිහට categorize කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මතක තියාගන්න ඕනේ මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට partially disconnect කරන්න electric supply එක ගෙදරට තියලා. right? ඊට පස්සේ switches and plug sockets ගැනත් මම ඔයාලට මෙතෙන්දිම විස්තර කරා. අර diagram එකේදීම විස්තර කළා. දැන් මේ switch එකක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේ switch එකක ඇතුලෙන් බැලුවොත් එහෙනම් sketch diagram එක ගන්නොත් එහෙනම් මෙන්න මේ තනි switch එකක කොහොමද තියෙන්නේ? live එක disconnect. neutral එක හැමම යනවා. මෙන්න මේ switch එක ඇතුලේ මේකයි තියෙන්නේ. live wire එක disconnect වෙලා තියෙන්නේ. ඒක disconnect කරන්න පුළුවන් අපිට මේ switch එකේ. right? ඔන්න ඔකයි switch එකක් කියලා කියන්නේ. දැන් මේ plug socket එකක් කියන්නේ මොකක්ද? ඔන්න ඔතන දැන් plug socket එකෙන් මෙතන switch එකක් තියෙනවා. plug socket එකේ switch එකක් තියෙනවා. ඒ switch එක කොහොමද වැඩ කරන්නේ කියලා ලේසි තේරුම් ගන්න. අර වගේම switch එකක් තියෙනවා. live connection එක හැමමයි neutral connection එක ඒ විදිහටමයි live connection එක ඔහම යනවා. right? disconnect වෙලා යනවා. මේ switch එක off කරාගෙන live connect එක disconnect වෙනවා. දැන් ඔන්න ඔහම ඇවිල්ලා මේක set වෙනවා මෙන්න මේ එක සිදුරකට. ඊට පස්සේ මේක ඇවිල්ලා මෙහෙම මේ සිදුරට set වෙනවා. right? ඔකට අපි plug එකක් ගහුවාම ඉතින් live and neutral ඔය දෙක connect කරලා අපිට device එකක් use කරගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන තියෙන මේ සිදුර. ඔන්න ඔතෙන්දි තමයි වැදගත් වෙන්නේ. අර මම කිව්වේ ගෙයින් එළියට ගිහිල්ලා වයර් එකක් ගහලා තියෙනවා කියලා. අන්න ඒක මේකට කොළ පාට වයර් එකක් ගිහිල්ලා
මේක සෙට් වෙනවා අර ගෙයින් එළිය ගහලා තියෙන මෙටල් රොඩ් එකට. earth wire කියලා කියන්නේ. ඔන්න ඕක තමයි earth wire කියලා කියන්නේ. සාමාන්‍යයෙන් color code එක green. green කියන color code එක තමයි සෙට් වෙන්නේ. මේකෙන් එන එක මේ live neutral මේවට එහෙම සම්බන්ධ නැහැ. මේක නිකන් මේ සිදුරෙන් ගිහිල්ලා මේ සිදුරෙන් ගිහිල්ලා අර පොළවේ එළියට තියෙන අර මේ ටියුබ් එකට මෙටල් රොඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඔයාලට හිතන ඇති යකෝ ගෙදර කීයක් තියනවද මේ වගේ ප්ලග් පොයින්ට් එකකට ගෙදර මේ වගේ කණු ගොඩක් තියෙන්න ඕනේ කියලා. එහෙම නැහැ. ගෙදර මේ වගේ මේන් earth wire එකක් තියෙනවා. ඔය earth wire එකට දැන් මෙතන එක ප්ලග් සොකට් එකක් තියෙනවා. ඒකෙනුත් තියෙනවා. තව සොකට් එකක් තියෙනවා. ඒකෙන් එන කොළ පාට වයර් එකත් මේකට සෙට් වෙනවා. තව එකක් තියෙනවා. ඒකෙන් එන කොළ පාට වයර් එකත් මේකට සෙට් වෙනවා. ඒ දෙකම එකතු කරලා එකක් තමයි ගිහිල්ලා එළිය earth වෙන්නේ. හරි. නැතුව එකින්ක මේ එළියට ග්‍රවුන්ඩ් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එමෙ එළිය කණු ගොඩක් හිටවන්න වෙනවා. ඒකින්ද මම එකක් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න නැන්දේ. ඔය විදිහට ග්‍රවුන්ඩ් එකට earth වෙලා තියෙනවා. මෙතන මේ විදිහට earth එකක් ගහන්න හේතුව තමයි මම ඔයාලට කිව්වා ට්‍රිප් ස්විච් එක බලනවා හැමතිස්සෙම ලීක් එකක් වෙනවද කරන්ට් එකේ වෙනසක් තියනවද කියලා ට්‍රිප් ස්විච් එක හැමතිස්සෙම මොනිටර් කරගන්න ගමන්ම තමයි ඉන්නේ. රයිට්. එතකොට මෙන්න මේ ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එක අපි කනෙක්ට් කරලා තියෙන එකකින් දැන් මේ මම කියවනේ අර මේන් වයර් එකක් අරගෙන ඒකට තමයි හැම ප්ලග් පොයින්ට් එකකින්ම එන ග්‍රවුන්ඩ් කනෙක්ෂන් කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට ඒක ගිහිල්ලා එළියේ වල අර රොඩ් එකකට සම්බන්ධ වෙනවා කියලා. මේක ට්‍රිප් ස්විච් එකකට සම්බන්ධ වෙනවා. එතකොට ට්‍රිප් ස්විච් එකෙන් හැමතිස්සෙම මොනිටර් කරනවා according to the voltage of the earth. earth එකේ voltage එක 0 නේ. මේ 0ට comparatively මේක serious තේරුම් ගන්න ඕනේ නැහැ. පොඩි idea එකක් තිබ්බම නැති හරි. ground එකේ තියෙන voltage එකට compare කරලා බලනවා හැම වෙලේම කොහේ හරි තැනක වෙන තැනකට ලීක් වෙනවද කියලා. වෙන කොහේ හරි ground leak එකක් තියෙනවද කියලා එයා හැමතිස්සෙම මොනිටර් කරගන්න නම් මෙන්න මේ ground එකත් එක්ක connect වෙලා ඉන්න ඕන ට්‍රිප් ස්විච් එක. එයා හැමතිස්සෙම comparatively බල තමයි ඉන්නේ. වෙනසක් තියෙනවද කියලා මොනිටර් කරගන්න තමයි ඉන්නේ. උතර වෙනසක් වුණ ගමන් එයාට ground එකට comparatively ඔය වෙන leak එක ගැන idea එකක් ගන්න පුළුවන්. එතන ටක් ගාලා ඊට පස්සේ off වෙනවා. ඔය process එක ඔයාලට එච්චරම වැදගත් නැහැ. ඒකට ඔයා ඔය ground connection කියන එක මතක තියාගන්න ඕනේ for our protection. අපේ protection එකට තමයි ඔය ground connection කියන එක තියෙන්නේ. මොකද if there is any current leak, trip switch can easily identify where is the leak. කොහෙද leak එක තියෙන්නේ කියලා trip switch එකට ටක් ගාලා identify කරගන්න පුළුවන්. because of the ground connection එක හින්දා. එතකොට හැම වෙලේම මේ 2 pin plug එකක් පාවිච්චි කරනවට වඩා 3 pin plug එකක් පාවිච්චි කරන එක හොඳයි. හේතුව තමයි මොකද 3 pin plug එකක් use කරද්දී මේකේ ground connection එක තියෙනවා. ඔයා දැකලා hair dryers වල සමහර වෙලාවට 2 pin plug එකක් විතරයි තියෙන්නේ. දැන් මෙතන මේ පහළ තියෙනවා. මේ වගේ 2 pin plug තමයි සමහර device වල තියෙන්නේ. සමහර ඒ වගේ 3 pin plug තියෙනවා. 2 pin plug තියෙන එකක් plug කරගෙන වැඩ කරද්දී current leak එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම එතනින් අපිට damage එකක් වෙන්න තියෙන possibility එක වැඩි. මොකද there is no ground connection එකක් නැහැ. 3 pin plug එකක් තියෙන device එකක් use කරන එක protection එක පැත්තෙන් ගත්තොත් එහෙම හොඳයි. හේතුව තමයි ground connection එක තියෙනවා. එතකොට trip switch එක දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් වුණා. සමහර මේ වගේ 3 pin plug වල දැකලා ඉතින් මේ උඩ තියෙන plug එක plastic එක metal එකේ ඉන්න මේ හදලා තියෙන plastic. එහෙම හදන්නේ මේකට ගහන්න බැහැ නැත්තම්. මොකද මේ plug socket වල protection එකට පොඩි ළමයි එහෙම මේවට අත දානවට ඒගොල්ලෝ එහෙන් හදලා ඒවලා තියෙන්නේ. මේ උඩ එකේ lock එකක් තියෙනවා. ඒකෙන් මොකක් හරි ඇතුළට ගියොත් තමයි මේ පල්ලෙහා තියෙන දෙකේ lock දෙක අරගෙන. දැන් මේක ඇතුළට මොකක් හරි 2 pin plug එකක් ගහනවා නම් ඔයා කරලා ඇති මෙතන උඩින් පැන්සලක් ගහලා ඊට පස්සේ තමයි 2 pin plug එක මේකට ගහන්නේ. ඒක protection එකට හදලා තියෙන්නේ. මෙතනින් මොකක් හරි device object එකක් ගිහිල්ලා මේ lock එක ඇරුණොත් තමයි පල්ලෙහා lock දෙක අරගෙන. එතකොට මේක ප්ලාස්ටික් වලින් සමහර ඒවා වගේ හදලා තියෙනවා. එතකොට ගහන්න ලේසි. ආයි පැන්සල් එක ගහ ඉන්න ඕනේ නැහැ. එහෙම වැඩක් නැහැ. ප්ලාස්ටික් තිබිලා වැඩක් නැහැ. ඒක මෙටල් වලින් ආපු real ground connection එකක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි protection එක තියෙන්නේ. ඊට පස්සේ ring circuit ඒ ටික කතා කරන්න අද time එක මදි. ඒ ටික ඊළඟ දවසේ කතා කරමු. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඔය ටික අදම බලන්න නැත්නම් අමතක වෙයි කොහොමද මේ අර
කරන්ට් එක ආපු රූට් එක මොකද්ද මොනවද පාස් කරගෙන ආපු මේ MCB isolator ඊට පස්සේ trip switch ඔය බලන්න පොතේ තියෙන නෝට් එකක් කියවන්න මට හැමදේම කලිකද කියන්න බැරි වුණානේ ඒ හින්දා ඒවා highlight කරගෙන නෝට් දාගෙන මේ පාඩම පුළුවන් කරගන්න ලේසි පාඩමක් and මේ පාර 2021 exam එකට ලොකුට ටාගට් වෙන්න පුළුවන් සෙක්ෂන් එකක් තමයි මේක right අපි ඊග දවසේ කරමු